වැදගත් කරුණෝ පළවෙනි කරුණ ලියමු. මිනිසාගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37කි. ඒක පුතේ ෆැරන්හයිට් වලින් කියනවා නම් 98.4යි. කෙල්වින් වලින් කියනවා නම් පුතේ 310යි. මේ උෂ්ණත්වය වැඩි වුණා නෙමෙයි හොඳේ. තියනාගේම තමයි පුතේ. ඒකෙදි උනේ වෙන ඒකක වලින් කියන්නේ. ෆැරන්හයිට් සෙල්සියස් කියන්නේ පුතේ එක ඒකකයක්. ෆැරන්හයිට් කියන්නේ තව ඒකකයක්. කෙල්වින් කියන්නේ පුතාලා දන්නවනේ අපේ මොන ඒකකයේද? සම්මත ඒකකය. තේරුණාද? අපේ සම්මත ඒකකය. ඒතරේ තුනෙම මතක තියාගන්න. දැන් පුතාලට තියෙන්නේ අම්මා ගාවට ගිහිල්ලා කියන මගේ ඇඟේ රස්නය 37යි. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ 98.4යි. එහෙමත් නැත්නම් කියන්න තියෙන්නේ මගේ ඇඟේ රස්නේ 310යි. ඒතර අම්මා බලයි රත් වෙලාද කියලා. ඒකකේ කිව්වේ නැහැ. ඒතර 310යි කියන්නේ කෙල්වින්. එකම රස්නේ තමයි තියෙන්නේ. දෙවෙනි කරුණ දේහ උෂ්ණත්වය පරිසරය අනුව වෙනස් වීම මත සතුන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන පුතේ. සමහර සතුන්ට පුළුවන් ජීවත් වෙන පරිසරයේ උෂ්ණත්වයට අනුව තමන්ගේ දේහ උෂ්ණත්වය පුතේ වෙනස් කරගන්න. තේරුණාද? දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. එවැනි සතුන්ට අපි නමක් කියනවා චලතාපී සතුන්. කටහොල්ලමු. චලතාපී සතුන් කියලා කියනවා. තවත් අය ඉන්නවා පුතේ අපි වගේ අය. කොහෙට ගියත් දේහ උෂ්ණත්වය නියතයි. වෙනස් කරගන්නේ නැහැ. තේරුණාද? අපි ඒගොල්ලන්ට කියනවා නමක්. අපි ඒගොල්ලන්ට කියනවා අචලතාපී සතුන්. එහෙනම් අපි කවුද? අචලතාපී. අපි කියන්නේ අචලතාපී. එහෙනම් ලියමු පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්නා සතුන්. ඒගොල්ලන්ට අපි කියන පුතේ චලතාපී සතුන් කියලා. අනිත් පැත්ත ලියමු පරිසරයේ උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය අනුව පරිසරයේ උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කර නොගන්නා සතුන් අචලතාපී සතුන් වේ. ලස්සනට අකුරු ලියන්න පුතේ. උදාහරණ චලතාපී සතුන්ට මත්ස්‍යයින් ක්ෂීරපායින් මත්ස්‍යයින් උභයජීවීන් උරගයින් කෘමීන් එතන පුතේ අචලතාපීන් ඉන්න පුතේ දෙවර්ගයයි සත්ව ලෝකේ. ඒ තමයි අපි පක්ෂීනුයි. කටවලන් අපි පක්ෂීනුයි. අපි කියන්නේ පුතේ ක්ෂීරපායි. අනිත් කට්ටිය තමයි පක්ෂී. පුතේ දැන් මෙතන මේ ක්ෂීරපායින් කියන්නේ පුතේ කිරිබී වැඩෙන සතුන්. බල්ලෝ, පූසෝ, ලේනෝ. ඒගොල්ලන්ගේ ඇඟේ ලොම් තියෙන හුඟක් වෙලාවට. තේරුණාද? ඒගොල්ලන්ගේ ඇඟේ පුතේ ලොම් තියෙන. පක්ෂීන් පුතාලා දන්නවනේ. රූපේ පෙන්නලා තියෙන. අපි ඊළඟ පිටුවට යමු පුතේ. එදිනෙදා ජීවිතයේදී තාපයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අපි ඊළඟට කතා කරන්නේ.
හරිද? එදිනෙදා ජීවිතයේදී තාපයෙන් ලැබෙන ප්‍රයෝජන එකක් තමයි පුතේ අපිට ජලය උණු කර ගන්න පුළුවන්. ජලය උණු කර ගන්න පුළුවන් එකට අපි කියන්නේ සූර්ය ජල තාපකය. ඒ වගේම ආහාර පිස ගන්න පුළුවන්. ආහාර පිස ගන්න පුළුවන් පුතේ. ඒකට අපි කියන්නේ ඉන්ධන. ඒක කරන්නේ පුතේ ඉන්ධන දහනය කිරීමෙන්. ඉන්ධන දහනය කිරීමෙන්. ඊළඟට ඇඳුම් මැදීම. ඒකට බලපාන්නේ පුතේ විදුලි ස්ත්‍රික්කය. පස්වෙනි එක පුතේ කරත්ත රෝදයට පට්ටම් ගැසීම. මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. කරත්ත රෝදයට පට්ටම් ගැසීම. හරි. දැන් මං කියලා දෙන්න යන්නේ පුතේ කරත්ත රෝදයට පට්ටම් ගසන්නේ කොහොමද කියලා. හරිද? කරත්ත රෝදයට පට්ටම් ගසන්නේ කොහොමද කියලා. හොඳට අහගෙන ඉන්න. දැන් පුතේ කරත්ත රෝදයක් හදලා තියෙන්නේ ලී වලින්. හරිද? කරත්ත රෝදයක් හදලා තියෙන්නේ පුතේ ලී වලින්. එතකොට මෙහෙම හදලා තියෙන කරත්ත රෝදය අපි කරත්ත රෝදයට පට්ටම් ගහන්න හේතුව තමයි කරත්ත රෝදයේ ලී වලින් හදලා තියෙන ඉඳ පුතේ ගෙවෙනවා. තේරුණාද? කරත්ත රෝදය පුතේ ගෙවෙනවා. හරිද? මේ නිසා අපි මෙයා වටා මොකද කරන්නේ? යකඩ පට්ටමක් ගහනවා. ඒකට කියන්නේ පට්ටම් ගැසීම කියලා. යකඩ රවුමක්. ඉතින් ඒකටි කරන්නේ මේ ගාන්ටම පුතේ පට්ටමක් හදා ගන්නවා යකඩ මේ ගාන්ටම. හරිද? ඒක එතකොට මේ ඇතුළට බස්සන්න බෑනේ මොකද ගාන සමානයි. ඊළඟට අපි කරන්නේ මේ පට්ටම ගිනි ගොඩකට වගේ දාලා ඒ වගේ රත් කරලා ගොඩාක් වෙලා රත් කරනවා. එතකොට මේ පට්ටම මොකද වෙන්නේ? ඈත් වෙනවා. අපි ඒකට කියනවා ප්‍රසාරණය කියලා. අපි තව ටිකකින් කතා කරනවා. මේව ප්‍රමාණය විශාල වෙලා ඈත් වෙනවා. වටේම ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ අපි මේ ලී රෝදේ වටා ඒක බස්සනවා. දැන් ඇයි ඈත් වුණානේ ලොකු වුණානේ. රස්නේම පුතේ බස්සනවා මෙහෙම. රස්නේම බස්සලා එකපාරට සිසිල් කරනවා. අන්න එතකොට මේ ලී රෝදෙට ගිහිල්ලා හේතු වෙනවා. ආයි ගලවන්න බෑ. තේරුණා? එතකොට ඒකට අපි කියන නම මොකක්ද කියලා පට්ටම් ගැසීම කරත්ත රෝදෙට. තේරුණා? තාපේ තමයි අපි යොදාගත්තේ. තාපේ ගිනි ගොඩකට දාලා රත් කරලා ප්‍රසාරණය කළා. ඊට පස්සේ කරත්ත රෝදයට දාලා සිසිල් කරනවා. වතුර දාලා සිසිල් කරනවා. එතකොට හැකිලෙනවා. හැකිලෙනවට කියන විද්‍යාවේදී වචනයක් සංකෝචනය. අපි තව ටිකක් ඉස්සරහදී ඉගෙන ගමු. හරි. ඊළඟ කොටසට යන්න හදන්නේ අපි පුතේ ඊට පස්සේ හදන්න යන්නේ පුතේ සූර්ය ජල තාපකයක්. හරිද? අපි හදන්න යන්නේ පුතේ සූර්ය ජල තාපකයක්. හරි? හැමෝම බලන්න පුතේ සූර්ය ජල තාපකයක් හදන හැටි. සූර්ය ජල තාපකයක් හදන හැටි මම දැන් කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. හරිද? පුතාලටත් හදන්න පුළුවන් ඕනනම් නිවසේදී අපි කරන්නේ පුතේ කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන හරිද? කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන මේ කාඩ්බෝඩ් පෙට්ටියේ ඇතුළට ඇලුමිනියම් කොළ අලවනවා ඇතුළට. හරිද? ඇතුළට පුතේ ඇලුමිනියම් කොළ අලවනවා.
අලවලා වටේම කළු කරනවා වටේම. මේ ඔක්කොම කළු කරනවා. කළු කරලා ඉස්සරහා එකට කපලා අපි වීදුරුවක් දානවා. නැත්තම් අපිට පුළුවන් පොලිතින් කෑල්ල වීදුරුවක් වගේ එකක් දාන්න පුළුවන්. එතකොට මේ පෙට්ටියට පුතේ උඩින් හිරු එළිය වැටෙනවා. තේරුණා? මෙහෙම උඩින් හිරු එළිය වැටෙනවා. මේ පෙට්ටියේ ඇතුළත දිලිසෙන පෘෂ්ඨයක් තියෙනවා. පිටට කළු පෘෂ්ඨයක් තියෙනවා. ඉතින් අපි මේකට ගෙනල්ලා මෙහෙම PVC බටයක් සවි කරනවා. ඒක ඇතුලෙන් මේ පේන විදිහ ඒක වටේට ඔතලා තියෙනවා පුතේ බටයක්. ඒ බටය මෙහෙම මෙතනින් ඇවිල්ලා මේක මෙහෙම එතිලා තියෙන්නේ. එතිලා මෙතනින් එළියට යනවා. හරිද? දැන් මම මේක පෙන්නුවොත් මේ මගේ අතේ තියෙන පුතේ PVC බටයක්. මේ තියෙන්නේ කළු බටයක්. හරිද? මේක සේලයින් බටයක් වගේ අර වාහනවල බට ගන්නත් පුළුවන්. එතකොට මේක වටා මෙහෙම ඔතන්න ඕන. මෙතන ඉඳන් මෙහෙම පටන් ගත්තොත් පහළ ඉඳන් මෙහෙම වටේට ඔතාගෙන යන්න ඕන. හරිද? දැන් මේව ඔතා ගත්තනේ මේ තියෙන. පැහැදිලි? මේ ඔතාගෙන යට බට කෑල්ලක් තියෙන උඩ බට කෑල්ලක් තියෙන. ඒක තමයි මෙහෙම ගෙනල්ලා සම්බන්ධ කරන්නේ. මේ පැහැදිලි? තොර මේ කොල්ලේ වටේ කළු කරන්නේ මේ බට කළු කරන්න හේතුව තමයි කළු පාට පෘෂ්ඨ තාපය හොඳින් උරා ගන්න. තාපය හොඳින් උරා ගන්නකොට. හරිද? උඩින් වීදුරුවක් දාන්නේ හිරු එළිය හොඳට පතිත වෙන්න. මෙතකින් මේකේ වැදගත්ම දේ තමයි ජලය ඇතුල් කරන්නේ අපි යටින්. ජලය ඇතුල් කරන්නේ යටින්. මේක තමයි මෙහෙම ටැප් එකකට සම්බන්ධ කරන්නේ. නැත්නම් මෙහෙම උඩින් වතුර භාජනයක් තියලා මෙහෙම උඩින් මේකට සම්බන්ධ කරනවා. එතකොට මේකෙන් එන වතුර ටික මෙහෙම ගලාගෙන ඇවිල්ලා මෙහෙම ගිහිලා මෙහෙම හිමින් කැරකිලා උඩින් එළියට එනවා. එතකොට අපි කෝපයක් තිබ්බොත් රස්නේ. ඇයි රස්නේ? මේ එන සිසිල් ජලය මෙන්න මේ දඟරේ දිගේ යනකොට පුතේ රත් කරනවා. මේ ඇතුළ රස්නේ, ඒ රස්නයත් එක්ක මේක රත් කරනවා. තාපයත් එක්ක රත් කරනවා. අපි මේකට කියනවා සූර්ය ජල තාපකයක් කියලා. මොනවද ඔලුවට ගන්න ඕන තියෙන දේ? ජලය ඇතුල් කරන්නේ පහළින්. ජලය ඉවතට ගන්නේ ඉහළින්. මේ බටය වටා මේවට කියන්නේ PVC බට. PVC බටය වටා මේ වයරය හොඳට දඟර ගසන්න ඕන. ඒකට හේතුව තමයි දිග වැඩි. දැන් බලන්න මගේ අතේ තියෙන මේ කෑල්ල ගොඩාක් දිගයි. නමුත් මේක එතුවාම අපිට දිග පේන්නේ නැහැ. ඒක වාසියක්. ඒ නිසා තමයි මෙහෙම දඟර ගහන්නේ. මෙහෙම දඟර ගහුවාම පොඩි කරලා ගන්න පුළුවන්. මේ එතකොට අපිට හොයන්නවත් බෑ මේ. බොහොම පොඩ්ඩයි මේ. දැන් පොඩි වුණා. පැහැදිලිද? හරි? බලමු. මේ තියෙන පුතේ ඒකේ අවස්ථා කීපයක්. ඔත්තන අවස්ථාව තියෙනවා. අර කළු පාට පිටියෙන් එළියට ආපු බට දෙක පේනවා. මෙතනින් තමයි ජලය ඇතුල් කරන්නේ. මෙතනින් තමයි ජලය ඉවත් කරන්නේ. මේ තියෙන්නේ ඇතුළත දිලිසෙන පෘෂ්ඨයක් තියෙනවා. උඩ වීදුරුවක් දාලා තියෙනවා. පිටත කළු පාට කරලා තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද පුතේ? එහෙනම් අපි ලියන්න ගමු. සූර්ය ජලතාපකයක් සෑදීම. රූපේ දැක්වෙන පරිදි පෙට්ටියක් පැත්තක සිදුරු දෙකක් විද ගන්න. ඇලුමිනියම් කොළ පෙට්ටියේ ඇතුල් පැත්තට අලවන්න. PVC බටය වටා ප්ලාස්ටික් බටය ඔතන්න. රූපේ ආකාරයට උපකරණ සකස් කර PVC නලය ප්ලාස්ටික් බටය සහ ඇලුමිනියම් කොළ මත කළු තින්ත ආලේප කරන්න.
පෙට්ටියේ පියන වෙනුවට වීදුරු තහඩුවක් තබා ගම්ටේ පලවන්න. පහළින් ජලය ඇතුල් කරන අතර ඉහළින් ජලය පිටතට ගනි. මෙම ඇටවුම හිරුවෙලිය වැටෙන ස්ථානයක තබයි. නම් කරමු පුතේ. ජලය පිටවන නලය, ජලය ඇතුල් වන නලය, PVC බටය, හරි පුතේ. ජලය යටින් එවන්නේ පුතේ. ජලය යටින් එවන්න හේතුව තමයි එතකොට සෙමින් ජලය පිරිපිරි උඩට එනවා. හෙමින් එන්නේ. එතකොට වෙලාව තියෙන රත් වෙන්නේ. උඩින් අපි බටේට වතුර දුන්නොත් ටක් ගාලා පල්ලෙහාට ඇවිල්ලා යනවා. එතකොට රත් වෙන්න වෙලා මදි. හරිද? ඊළඟ කොටසට යමු. නිරීක්ෂණය ලියමු. පහළින් සිසිල් ජලය ගමන් කරන අතර ඉහළින් රත් වූ ජලය පිට කරයි. පහළින් සිසිල් ජලය ගමන් කරන අතර ඉහළින් රත් වූ ජලය පිට කරයි. නිගමනය සූර්යාගෙන් ලැබෙන තාපය කළු පෘෂ්ඨය මගින් උරාගෙන ජලය රත් කරයි. මෙවැනි උපකරණයක් සූර්ය ජල තාපකයක් ලෙස හඳුන්වයි. දැන් අපි හේතු ලියමු පුතේ. ඉහළින් වීදුරු තහඩුවක් තබා ඇත්තේ සූර්යාගෙන් ලැබෙන සූර්යාලෝකය හොඳින් පෙට්ටිය තුළට ගමන් කිරීමටය. ජලය ඇතුල් කරන දිශාව වන්නේ බටයේ පහළ කෙළවරින්ය. නලය දඟර ගසා ඇත්තේ නලයේ දිග වැඩි කර ගැනීමටය. හරි පුතේ. ඊළඟ කොටසට යමු එහෙනම්. උතර නම් කරන්න පුතේ. A කියන්නේ සිසිල් ජලය, B කියන්නේ උණු ජලය, උඩ තියෙන පුතේ සූර්ය ජල තාපකය. එතකොට සිසිල් ජලය බට වලින් එනවා සූර්ය ජල තාපකයට. අපේ ගෙවල් වල උඩ සවි කරලා තියෙනවා. රත් වෙච්ච වතුර ටික පුතේ එනවා අපේ වොෂ්රූම් එකට ඇවිල්ලා අපිට ඕන වෙලාවට නාන්න පුළුවන්. තේරුණාද? උණු ජලය ගන්න පුළුවන්. ඉතින් රාත්‍රී කාලයටත් රස්නේ එනවා පුතේ. දවස් 2-3ක් තියෙනවා. ඒගොල්ලෝ වෙනම හදලා තියෙනවා රස්නේ අඩු වෙන්නේ නැති වෙන්න උපක්‍රමතා. හරි පුතේ. ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟ කොටස තාපයේ බලපෑම් ගැන. තාපයේ බලපෑම්. තාපයේ බලපෑම් පුතේ 3ක් ගැන අපි කතා කරනවා. තේරුණාද? ඊට ඉස්සෙල්ලා බලමු ලියමු. ද්‍රව්‍ය උණුසුම් කරන ශක්ති ප්‍රභේදය තාපයයි. තාපය ලැබීම නිසා ද්‍රව්‍ය තුල විවිධ විපර්යාස සිදුවේ. විපර්යාස කියන්නේ පුතේ වෙනස් වීම. පුතාලා දන්නවා ඉටි කැබැල්ලක් රත් කරනකොට පුතේ ඝනය ද්‍රව වෙනවා. එතකොට ඒක වෙනසක්. මේදී ද්‍රව්‍ය වලට තාපය ලැබීම හෝ ද්‍රව්‍ය වලින් තාපය පිටවීම සිදුවේ.
මේදී ද්‍රව්‍යවලට තාපය ලැබීම හෝ ද්‍රව්‍ය වලින් තාපය පිටවීම සිදුවේ. වස්තු එකිනෙක මත ඇතිල්ලීම නිසා තාපය උපදින අවස්ථා නිසා අපට අවාසිදායක අවස්ථා මතුවේ. එහෙම එකක් තමයි පුතේ අපි කියන්නේ ඝර්ෂණය කිය. එතකොට වාහන එන්ජිම රත් වෙනකොට පුතේ වාහන එන්ජිම රත් වෙන්නේ මේ නිසා. වස්තු එකිනෙක මත ඇතිල්ලීම නිසා. සූර්ය තාපය නිසා දිවා කාලයේදී උණුසුම් වන පරිසරය රාත්‍රී කාලයේදී සිසිල් වේ. මෙම ක්‍රියාදාමය පෘථිවිය මත ජීවයේ පැවැත්ම සඳහා වැදගත් වේ. තාප විපර්යාස හෙවත් තාපන ඵල බලන්න තාප විපර්යාස හෙවත් තාපන ඵල ලියමු එක උෂ්ණත්වය ඉහළ යෑම එක පුතේ උෂ්ණත්වය ඉහළ යෑම දෙක ප්‍රසාරණය තුන අවස්ථා විපර්යාස මම කියලා දෙන්නයි කියන එක අවස්ථා විපර්යාස හතර වර්ණ විපර්යාස හරි පුතේ දැන් බලන්න අපේ තාප විපර්යාස ගැන කතා කරන්න යන්නේ පුතේ තාප විපර්යාස වර්ග හතරක් ගැන කිව්වා තාප විපර්යාස හරි පුතේ වර්ග හතර තමයි එකක් කිව්වේ අපි කිව්වේ උෂ්ණත්වය ඉහළ යෑම උෂ්ණත්වය ඉහළ යෑම දෙවෙනි එක අපි කිව්වේ පුතේ ප්‍රසාරණය ප්‍රසාරණය කියන්නේ පුතේ රත් වෙනකොට ප්‍රමාණය විශාල වෙනවා ඒකට කියන්නේ ප්‍රසාරණය ඊළඟට කිව්වා පුතේ අවස්ථා විපර්යාස අපි මේ එකිනෙක ගැන කතා කරනවා අවස්ථා විපර්යාස කියන්නේ පුතේ ඉටි කැබැල්ලක් රත් වෙනකොට ද්‍රව වෙනවා එතකොට ඝනය ද්‍රව වෙනවා අන්න අවස්ථාව වෙනස් වෙනවා අවස්ථා විපර්යාස තුන්වෙනි එක පුතේ තුන්වෙනි එකට අපි කියන්නේ වර්ණ විපර්යාස වර්ණ විපර්යාස හරිද සමහර ඒවා රත් වෙනකොට පුතේ විශේෂයෙන්ම යකඩ වගේ දේවල් ඒවායේ වර්ණය වෙනස් වෙනවා මේ අනුව තාප විපර්යාස ප්‍රධාන නැත්නම් තාපනේ ඵල කියලා අපි කියනවා තාප විපර්යාස අපි ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා බෙදමු උෂ්ණත්වයේ ඉහළ යාම ප්‍රසාරණය අවස්ථා විපර්යාස වර්ණ විපර්යාස අපි මුලින්ම බලන්න යන්නේ උෂ්ණත්වයේ ඉහළ යාම මුලින්ම බලන්න යන්නේ පුතේ උෂ්ණත්වයේ ඉහළ යාම හරිද අපි මේකට කරන්නේ අපේ විද්‍යාගාරයේ තියෙන පුතේ අඬු තුනක උපකරණයක් මම ඒකට කියන්නේ තෙපාව කිය ඒක උඩින් කම්බි දැලක් දාලා අපි ඒක උඩින් අපි බීකරයක් තියලා ඒකට ජලය දාලා අපිට පුළුවන් මෙතන වයින් ස්ප්‍රීතු ලාම්පුවකින් මේක රත් කරන්න පුතේ වයින් ස්ප්‍රීතු ලාම්පුව කියන්නේ විද්‍යාගාරයේ තියෙන ලාම්පුවක් ඒකෙන් පුළුවන් අපිට තාපය ලබා දෙන්න එහෙම නැත්නම් විද්‍යාගාරයේ තව ලාම්පුවක් තියෙන එකට කියන්නේ බන්සන් 1000 කියලා මොකක් කියලාද පුතේ කියන්නේ ඒකට
බන්සන් 1000ක හරිද? ඉතින් අපි මේකට උෂ්ණත්මානයක් ගිල්ලුවොත් අපිට පේනවා මේ උෂ්ණත්මානයේ පාඨාංකය වැඩි වෙනවා. වැඩි වෙලා ජලය නටනකොට 100ට යනවා. හැබැයි එතනින් පස්සේ වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ජලය නටන උෂ්ණත්වය කීයද පුතේ? සෙල්සියස් අංශක 100යි. ඒ 100 දිගටම තියෙනවා. ඊට පස්සේ හුමාලය වෙනවා. 100ට වඩා වැඩි වෙන්නේ. ඉතින් අපි මේ සෙල්සියස් අංශක 100ට නමක් කියනවා තාපාංකය කියලා. මොකක් කියලාද අපි කියන්නේ? තාපාංකය. හරිද? එහෙනම් වස්තුවකට තාපය සපයනකොට වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා වගේම වස්තුව සිසිල් වෙනකොට පුතේ එයා නැත්නම් වස්තුව සිසිල් වෙනකොට උෂ්ණත්වය පහළ යනවා. තේරුණාද? උෂ්ණත්වය පහළ. අපි බලමු මුලින්ම මම ක්‍රියා ජලයට තාපය සපයනකොට එහි උෂ්ණත්වය දැන් අපි බලන්න යන්නේ පුතේ ජලයට තාපය සපයනකොට එහි උෂ්ණත්වය ඉහළ යනවා කියන එක. ඒ සඳහා අපි තෝරගෙන තියෙනවා බන්සන් 1000ක් අපිට ඕන වයින් ස්ප්‍රිතු ලාම්පුවක් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව බීකරයට ජලය දාලා තියෙනවා උෂ්ණත්වමානයක් සවි කරලා තියෙනවා. එතකොට දැන් බන්සන් 1000කින් ලැබෙන තාපය නිසා ජලය රත් වෙනවා. ඒ සමගම උෂ්ණත්වමානයේ පාඨාංකය අපිට පෙනේ ක්‍රමක්‍රමයෙන් ඉහළට ගමන් කරනවා. දැන් අපි බලමු. මෙන්න මේ හරිය පුතේ දැන් අපේ උෂ්ණත්වය තියෙන සෙල්සියස් අංශක 35 විතර. මේ සීන් කේශික නැම්ම දිගේ තමයි මේ රසදිය කන්ද ඉහළ යනවා හොඳට බලන්න පෙනේ. ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ යනවා. දැන් 38ට විතර ඇවිල්ලා තියෙනවා. 40ට කිට්ටු වෙන්න ආසන්නයි. අපි බලමු ඊට පස්සේ ජලයේ නටන උෂ්ණත්වයටත්පත් වෙයි. ආධාරකයක අපි උෂ්ණත්වමානය සවි කරලා තියෙන්නේ. ඒ වගේම උෂ්ණත්වමානය සවි කරනකොට පතුලේ ගෑවෙන්න බෑ, බිත්තිවල ගෑවෙන්න බෑ. උෂ්ණත්වමානය ජලයේ තුල හරියට ගිරිලා තියෙන්න ඕන රසදිය බල්බේ. දැන් උෂ්ණත්වමානය 50ට කිට්ටු කරලා උෂ්ණත්වමානයේ පාඨාංකය 50ට කිට්ටු කරලා තියෙනවා. දැන් ජලය නැටීමට ආසන්න වේගින් එන්නේ. පුතන හොඳට බැලුවොත් පෙනේ ජලයෙන් වායු බුබුලු ටික ටික ඇති වෙනවා. ජලය නැටීම ආරම්භ කරන්නේ සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේදී. එතන අපිට පෙනේ ජලය නටනකොට සෙල්සියස් අංශක 100 නියතව තියෙනවා. දැන් ජලය නැටීම ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 තියෙනවා. අපි කොපමණ තාපය සැපෙව්වත් මේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. සෙල්සියස් අංශක 100 දිගටම නියතව පවතිනවා පුතේ. මේ උෂ්ණත්වයට අපි කියනවා ජලයේ තාපාංකය කියලා. ඒතර ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි. ජලයට කොපමණ තාපය සැපෙව්වත් එයා ඊට වඩා උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ. සෙල්සියස් අංශක 100 දිගටම නියතව පවතිනවා. මේ තියෙන පුතේ වයින් ස්ප්‍රිතු ලාම්පුව. වයින් ස්ප්‍රිතු ලාම්පුවත් අපිට මේ ජලය රත් කිරීමට යොදා ගන්න පුළුවන්. මම මෙතෙන්දී භාවිතා කරලා තියෙන්නේ බන්සන් 1000ක්. නමුත් පුතාලගේ රූපසටහන වල සමහර විට වයින් ස්ප්‍රිතු ලාම්පුවක් තියෙන්න පුළුවන්. දෙකෙන්ම කරන එකම කාර්යය. නමුත් අපිට බන්සන් 1000ක් මගින් වැඩි තාප ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් බලන්න පුතේ උෂ්ණත්වය ඉහළ යෑම වස්තුවකට තාපය ලබා දෙන විට උෂ්ණත්වය ඉහළ යයි. වස්තුවකින් තාපය ඉවත් වන විට වස්තුව සිසිල් වේ. හරිද?
කොටස් නම් කරමු. ජලය, උෂ්ණත්වමානය, ආධාරකය, බීකරය, කම්බි දැල, තෙපාව. ඒකට කියන්නේ පුතේ තෙපාව කියලා. පාද 3යි. උෂ්ණත්වමානයේ බල්බය බීකරේ නොගැවිය යුතුය. පාඨාංකය ගත යුත්තේ ඇස් මට්ටමේ සිටය. නිරීක්ෂණය ජලය රත් කරන විට උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ යයි. හරි පුතේ. ජලය නටන විට තාපය ලබා දුන්නද උෂ්ණත්වමානයේ උෂ්ණත්වය ඉහළ නොයයි. හයිලයිට් කරන්න පුතේ. ජලය නටනකොට උෂ්ණත්වමානයේ උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැලු. ඒ කියන්නේ 100ම නියතව තියෙනවා පුතේ. 100ම නියතව තියෙනවා කියලා කියන්නේ. එම නියතාගය සෙල්සියස් අංශක 100කි. එය මෙම ජලයේ තාපාංකයයි. එකට අපි කියන පුතේ තාපාංකය කියලා. තාපාංකයයි. ඊළඟට පුතේ අපි කියන්න යන්නේ තව එක කරුණක්. ඒ තමයි මේ අපි ලබා දෙන තාපය කියන්නේ පුතේ උෂ්ණත්වය පිළිබඳ මිනුමක් නෙමෙයි. මේ වස්තු වලට ලබා දෙන තාපය පිළිබඳ මිනුමක් නෙමෙයි කියලා අපි කියන්න යන්නේ පුතේ. තේරුණාද? මේ උෂ්ණත්වමානයෙන් ලබා දෙන පාඨාංකය කියන්නේ මේ ජලයට ලබා දෙන තාපය පිළිබඳ මිනුමක් නෙමෙයි කියලා තමයි අපි කියන්න යන්නේ පුතේ. හරිද? ඒකට අපි කරන දේ තමයි එක සමාන ජලය සහ පොල් තෙල් ටිකක් අරගන්න පුතේ. එක සමාන ජලය සහ පොල් තෙල් ටිකක් අරගන්න. අපි ඉතින් නිගමනයේ තියෙන එක ලියලා එමු. නිගමනය ජලයට තාපය ලබා දෙන විට උෂ්ණත්වය ඉහළ යයි.
ජලයට තාපය ලබා දෙන විට උෂ්ණත්වය ඉහළ යයි. දැන් බලන්න පුතේ. හරිද? දැන් අපි පෙන්වන්න යන්නේ පුතේ මේ උෂ්ණත්වමානයෙන් ලබා දෙන මිනුම කියන්නේ අපි වස්තුවට ලබා දෙන තාපය පිළිබඳ මිනුමක් නෙමෙයි කියලා. හොඳද? අපි ඒකට කරන්නේ පුතේ පරීක්ෂණ නල දෙකක් අරගෙන නැත්නම් කැකෑරුම් නල දෙකක් අරගෙන අපි ඒ කැකෑරුම් නල වලට හරි අපි ඒ කැකෑරුම් නල වලට හරි සමාන ප්‍රමාණයේ අපි පොල් තෙල් සහ ජලය දානවා. එකක තියෙන්නේ පොල් තෙල්, එකක තියෙන්නේ ජලය සමානයි. හරිද? ඊළඟට අපි කරන්නේ පුතේ මේගොල්ලන්ට සමාන තාප ප්‍රමාණයක් ලබා දෙනවා. සමාන තාප ප්‍රමාණයක් අපි ලබා දෙනවා. එතකොට මෙතන තියෙන්නේ සමාන පරිමාණම්. හරිද? සමාන පරිමාණම් එන්න පුතේ. පුතාලා බලන්න පුතේ නැත්තම් පින් කරගන්න පුතාලව. මාව බෝඩ් එකේ පේනව නේද පුතේ හැමෝටම? ඔළුවෙන් කියන්න. හරිද? එතකොට පුතේ අපි කරන්නේ මේ විදියට කැකෑරුම් නල වලට ජලය සහ පොල් තෙල් දාලා හරිද? ඒකට අපි සමාන තාප ප්‍රමාණ ලබා දෙනවා. මේ දෙකේම අපි උෂ්ණත්වමාන රඳවනවා. එතකොට අපි දුන්නේ පුතේ සමාන තාපනම් හරිද? දුන්නේ සමාන තාපනම් පුතේ මොකද වෙන්න ඕන? සමාන ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යන්න ඕන. දැන් මේකේ උෂ්ණත්වය ඉහළ යන්නේ සමාන ප්‍රමාණයකින් නෙමෙයි. පැහැදිලිද? මේ දෙන්නගේම තියෙන එකම පරිමාව. මේ දෙන්නටම ලබා දුන්නේ සමාන තාපය. හැබැයි වෙනස තියෙන්නේ එකම ද්‍රව්‍ය නෙමෙයි. එකක තියෙන්නේ පොල් තෙල් අනිත් එකේ තියෙන්නේ ජලය. මේ නිසා මේ දෙන්නාගේ උෂ්ණත්වය ඉහළ යන්නේ වෙනස් විදියට. එහෙනම් ලබා දෙන තාපය නම් මේ පෙන්වන්නේ එහෙනම් මොකද්ද වෙන්න ඕන? සමාන උෂ්ණත්වයක් එන්න ඕන. ඒතර සමාන උෂ්ණත්වයක් ආවේ නැත්තේ ඇයි? මේ ලබා දෙන තාපය පිළිබඳ මිනුමක් නෙමෙයි පුතේ. මේකට බලපානවා මේ ද්‍රව්‍යයේ ස්වභාවය බලපානවා, ලබා දෙන තාපය බලපානවා. එතන සියල්ල එකතුවක් තමයි පෙන්නන්නේ. පැහැදිලිද? එහෙනම් අපි ගන්න තීරණය උෂ්ණත්වමානයක මිනුමකින් අපිට ලබා දෙන්නේ එම ද්‍රව්‍යයට සපයන තාපය පිළිබඳ මිනුමක් නෙමෙයි.
අපි බලමු උෂ්ණත්වමානයකින් මනින උෂ්ණත්වය වස්තුවට ලබා දුන් තාප ප්‍රමාණය පිළිබඳ මිනුමක් නොවන බව පෙන්වීම. හරි පුතේ. නියම නිරීක්ෂණය සමාන තාප ප්‍රමාණ ලබා දුන්නද සමාන තාප ප්‍රමාණ ලබා දුන්නද උෂ්ණත්වමානයේ පාඨාංක වෙනස්ය. සමාන තාප ප්‍රමාණ ලබා දුන්නද උෂ්ණත්වමානයේ පාඨාංකය වෙනස්ය. නිගමනය අවස්ථා දෙකේදීම සමාන තාප ප්‍රමාණ ලබා දී ඇතිමුත් ඒවායේ උෂ්ණත්වය වැඩි වී ඇත්තේ සමාන ප්‍රමාණවලින් නොවේ. මෙයින් පෙනී යන්නේ උෂ්ණත්වමානයෙන් මැනෙන උෂ්ණත්වය වස්තුවට සැපයූ තාප ප්‍රමාණය පිළිබඳ මිනුමක් නොවන බවය. අපි ඊළඟට යන්න හදන්නේ පුතේ ප්‍රසාරණයට. හරිද? හරි පුතේ. දැන් බලමු අපි ප්‍රසාරණය ගැන පොඩ්ඩක්. හරි පුතේ. ප්‍රසාරණය කියලා කියන්නේ තාපය ලැබෙන විට පුතේ ප්‍රමාණය වෙනස් වීම. තේරුණාද? තාපය ලැබෙනකොට එයාගේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය එකතු කරලා නෙමෙයි. දැන් හිතන්නේ මෙහෙම. අනේ හිතන්නකෝ අපි බැලුමක් තියෙනවා. හරිද පුතේ? අපි මේ බැලුම අවුවේ තියෙනකොට මෙන්න ටික වෙලාවකින් ලොකු වෙලා අපිට පුදුමයි. ඇයි අපි හුලං ගැහුවෙත් නැහැ. හුලම් පිරෙව්වෙත් නැහැ. හැබැයි බැලුම ලොකු වෙලා අන්න ප්‍රසාරණය. මේකට කියන්නේ වායු ප්‍රසාරණය කියලා. ඇයි ඇතුලේ තියෙන්නේ මොනවද? වාතය. ඒ වගේ පුතේ හිතන්නකෝ මෙහෙම යකඩ පුඩුවක් තියෙනවා කියලා. මේ යකඩ පුඩුව අපි රත් කරොත් එයාගේ ප්‍රමාණය විශාල වෙනවා, ලොකු වෙනවා. මේකට අපි නමක් කියනවා ප්‍රසාරණය කියලා. තේරුණා? තර ප්‍රසාරණය කියන්නේ යම් වස්තුවක සිදුවන පරිමාවයේ වැඩිවීම. මොනවා නිසාද? තාපය ලැබීම නිසා. එතකොට ඝන වස්තුවක් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒකට කියනවා ඝන ප්‍රසාරණය. ද්‍රවයක් ප්‍රසාරණය වෙන්න පුළුවන් පුතේ. ඒකට කියනවා ද්‍රව ප්‍රසාරණය. වායුවක් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒකට කියනවා නම වායු ප්‍රසාරණය. එතකොට ද්‍රව්‍යයක් රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා වගේම සිසිල් වෙනකොට මොකද වෙන්නේ? සිසිල් වෙනකොට හැකිලෙනවා. අපි ඒකට නමක් කියනවා සංකෝචනය. මොකක්ද ඒකට කියන්නේ පුතේ? සංකෝචනය කියලා. තේරුණාද? බලමු. දැන් පුතාලට පෙන්වන්න යන්න පුතේ මුදුවක් රත් කරලා ප්‍රසාරණය වෙන බව පෙන්වන්න යන්නේ. අද බලන්න යන්න පුතේ ඝන ප්‍රසාරණය ගැන. එතකොට ඝන ප්‍රසාරණයට අපි යොදාගෙන තියෙනවා පරීක්ෂා කර බලන්න මුදුවක් සහ යකඩ ගෝලයක්. අපි මුලින්ම මුදුවට යකඩ ගෝලය තියලා බලනවා. එතකොට මුදුව තුලින් යන්නේ නැහැ යකඩ ගෝලය. ඊට පස්සේ අපි රත් කරලා
මුදුව රත් කරලා නැවත යකඩ ගෝලේ දාලා බලමු. දැන් මම කරන්නේ මුදුව රත් කරනවා. මුදුව රත් කරනකොට මුදුව ප්‍රසාරණය වෙලා මේ සිදුරේ ප්‍රමාණය විශාල වෙනවා. ඊළඟට අපි නැවත යකඩ ගෝලයේ දාලා බලනවා. නිරීක්ෂණය කෙසේ වෙනස් වෙනවද කියන එක. දැන් අපි දාලා බලමු. දරපතාලට පේනවා යකඩ ගෝලයේ පහසුවෙන්ම මුදුව තුලින් ගමන් කරනවා. කලින් ගමන් කරේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මේ මුදුව රත් වෙලා ප්‍රසාරණය වෙලා තිබීම. ඒ අනුව අපි නිගමනය කරනවා ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා කියන. අද බලන්න දැන් අපි ලියමු තාපය ලබා දීම නිසා ද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල වීම ප්‍රසාරණය ලෙස හඳුන්වයි. වස්තුවකින් තාපයක් ඉවත් වීමේදී දියඹුතේම වස්තුව සංකෝචනය වේ. එම වස්තුව සංකෝචනය වේ. ප්‍රසාරණය ඝන ද්‍රව හෝ වායු විය හැක. ප්‍රසාරණය ඝන ද්‍රව හෝ වායු විය හැක. හරි පුතේ ඝන ප්‍රසාරණය ඝන වස්තුවක් තාපය ලබාගෙන ප්‍රමාණයෙන් විශාල වීම ඝන ප්‍රසාරණය වේ. ක්‍රියාකාරකම ඝන ප්‍රසාරණය ආදර්ශනය කිරීම. නම් කරමු පුතේ වීදුරු බෝලය ලීමිට කම්බි පුඩුව. දැන් පෙන්නපු එක රූපයේ පරිදි පුඩුව සහිත කම්බියට වීදුරු බෝලයට දැමූ පළමුව රූපයේ පරිදි පුඩුව සහිත කම්බියට වීදුරු බෝලය දැමූ පළමුව පුඩුව තුලින් නොයයි. පුඩුව රත් කර වීදුරු බෝලය තැබූ විට පුඩුව තුලින් යයි. නිගමනය කම්බි පුඩුවට තාපය ලබා දීම නිසා එය ප්‍රසාරණය වී ඇත. කම්බි පුඩුවට තාපය ලබා දීම නිසා එය ප්‍රසාරණය වී විශාල වී ඇත. හරි පුතේ දැන් අපි බලන්න යන්නේ ඝන ප්‍රසාරණය භාවිතා වන අවස්ථා. හරිද? මම එක එක කියනවා චුට්ටක් බලන්න. එකක් තමයි පුතේ රේල් පීලි දවල් කාලේදී රත් වෙනවා පුතේ. ඒතර මේ රේල් පීලි දෙකක් අතර පොඩි ඉඩක් තියෙනවනේ. මේ ඉඩ ගොඩාක් අඩු වුණොත් මොකද වෙන්නේ? මේ රේල් පීලි දෙකම ප්‍රසාරණය වෙලා එකිනෙක ඇවිල්ලා ගැටිලා ඇද වෙනවා. මේ නිසා අපේ රේල් පීලි දෙකක් අතර පොඩි ඉඩක් තියෙනවා. ටිකක් වැඩිපුර ඉඩක් තියෙනවා. පුතාලා රේල් පීලි දිගේ ඇවිදන් යනකොට දකින්න පුළුවන් රේල් පීලි දෙක අවසන් වෙන තැන පුතේ හිඩසක් තියෙනවා. එහෙම හිඩස තියෙන්නේ අර දහවල් කාලයේදී මේ රේල් පීලි රත් වෙන නිසා සූර්ය තාපයෙන් ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා ප්‍රමාණය වැඩි වෙලා ඇද වෙන්න බලනවා. ඉඩ තිබ්බේ නැත්නම් ඇද වෙනවා. හරි පුතේ දෙවෙනි එක අපි ගත්තොත් එහෙම වීදුරු බෝතලයක මූඩිය ලෝහ මූඩිය හිර වෙලා නම් අපිට පුළුවන් පුතේ රත් කරලා ගලවන්න. රත් කරලා ගලවන්න පුළුවන්. පොඩ්ඩක් රත් කරලා ගලවන්න. මේකට හේතුව වීදුරු වල ප්‍රසාරණයට වඩා ලෝහ වල ප්‍රසාරණය වැඩි. එතකොට ඈත් වෙනවා. තව පුතේ තියෙනවා අපේ
ඔරලෝසු වල තියෙන පුතේ දැතිරෝධ. අර ලොකු ඔරලෝසු කණු වල තියෙන ඔරලෝසු ඒවා තියෙනවා මෙහෙම ලෝහ දැතිරෝධ. එතකොට මේ ලෝහ දැතිරෝධ ඊළඟ දැතිරෝධයත් එක්ක මෙහෙම සම්බන්ධ වෙනවා. තේරුණාද? මෙහෙම සම්බන්ධ වෙන පුතේ. එහෙම සම්බන්ධ වෙනකොට ඒගොල්ලෝ අතර පොඩි ඉඩක් තියෙනවා. නැත්තම් ඒගොල්ලොත් ඇද වෙනවා අර වගේ. ඒතර අපි දකිනවා මෙහෙම දැතිරෝධ අතර පොඩි හිඩසක් තියෙනවා. එහෙම හිඩසක් තිබ්බහම ඒගොල්ලෝ රත් වෙනකොට ඇද වෙන්නේ නැහැ. මේ කියන්නේ ලොකු පාරේ තියෙන ලොකු ඔරලෝසු වල ඇතුලේ තියෙන දැතිරෝධ. ඒවා හදලා තියෙන්නේ ලෝහ වලින්. ඒතර ඒගොල්ලෝ දවල් කාලේ ටවුන් එක රත් වෙනකොට මේ දැතිරෝධත් රත් වෙනවා. ඉතින් මේ අපේ දැන් ඇඟිලි අතර තව ඇඟිලි දෙකක් මෙහෙම රඳවන්න පුළුවන් නේ පුතේ ඒ වගේ. ඒතර මෙහෙම හරියටම රඳවුවොත් මේ ඉඩ නෑ ඈත් වෙනවා. දැන් පොඩි බුරුලක් තියලා රඳවුවොත් එයාට තව ඉඩ ගන්න පුළුවන්. ඒ වගේ වැඩ. ඒතර මෙතනින් වෙන්නේ මේ දැතිරෝධ අතර ඉඩක් තියලා තියෙනවා. ඊළඟට පුතේ පාරේ සිටවනවා අපි දුරකථන කණු විදුලි කණු පුතාලා දැකලා ඇති ඒවා අදිනවා ලෝහ කම්බි මෙහෙම. ඒ ලෝහ කම්බි අදිනකොට පුතේ අදින්නේ තද වෙන්නෙත් නැතුව බුරුල් වෙන්නෙත් නැතුව තමයි අදින්නේ. මොකද ගොඩාක් තද වුණොත් රාත්‍රියට තව සංකෝචනය වුණොත් කණු දෙක ඇද වෙනවා. ඇයි තව සංකෝචනය වලට හැකිලෙනවා. ගොඩාක් බුරුල් කරලා තිබ්බොත් දහවල් කාලයේදී පාරේ යන මිනිසුන්ගේ ඔළුවේ වදින්නේ. ඇයි? ප්‍රසාරණය වෙලා පල්ලෙහාට වැටෙනවා. මේ නිසා මේ දෙකටම ගැළපෙන විදිහට තමයි සවි කරන්නේ. හරිද? ඊළඟට අපේ අයන් කරන විදුලි ස්ත්‍රික්කය. පුතාලගේ අයන් එකේ තියෙනවා පුතේ පොඩි ස්විච් එකක්. දැන් මම මෙහෙම අයන් එක ඇන්දොත් මෙතන තියෙනවා මෙහෙම කම්බි දංගරය. හරිද? මේ කම්බි දංගරයෙන් එන මේක මෙතන මෙහෙම සම්බන්ධ වෙනවා පොඩි ලෝහ පටියකට. මෙතනින් තමයි ස්විච් එකක් විදිහට තියලා නැවත මේක මෙහෙම යන්නේ. දැන් මෙහෙම තමයි දහරා වෙන්නේ. මෙහෙම ඇවිල්ලා මේ ලෝහ පටිය දිගේ ඇවිල්ලා මෙහෙම කම්බිය දිගේ යනවා. තර මේ කම්බිය අධික ලෙස රත් වෙනකොට පුතේ ඒකෙන් පිට වෙනවා තාපයක්. ඒ තාපය මේ ලෝහ පටියට දැනුණාට පස්සේ මේ ලෝහ පටිය ප්‍රසාරණය වෙලා මෙයා මොකද වෙන්නේ පුතේ මෙහෙම පාත් වෙනවා. එතකොට මෙතනින් විසන්ධි වෙලා අපේ විදුලි ස්ත්‍රික්කය මොකද වෙන්නේ? ඔව් ඕෆ් වෙන්න පටන් ගන්නවා. ඒතර පුතාලා දැකලා ඇති දැන් මේ විදුලි ස්ත්‍රික්කයක තියෙන පුතේ හරිද? විදුලි ස්ත්‍රික්කයක තියෙනවා පොඩි කරකවන ස්විච් එක. මෙති. දැන් මේක මෙහෙම අපි කරකවනකොට වෙන්නේ ඒකයි. අර මෙතන තියෙන මේ ලෝහ පටිය ඕන විදියට හැදෙනවා. හැදිලා රත් වෙනකොටම එතනින් විසන්ධි වෙනවා. එහෙම විසන්ධි වෙන්නේ මේ රත් වෙනකොට මේ ලෝහ පටිය ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා මෙතනින් විදුලිය ගමන් කරන එක නතර කරනවා. ඒ ලෝහ පටි වලට අපි නමක් කියනවා ද්විලෝහ පටි කියලා. ඉදිරියේදී නැවත පාඩමක කියලා දෙනවා. ඉතින් මතක තියාගන්න යෙදීම් ගැන. මම දැන් ආයි කියන රේල් පීලිය අතර ඉඩක් තියෙනවා. වීදුරු බෝතලයක ලෝහ පියන ගලවන්න බැරි නම් ගලවන්න පුළුවන්. විදුලි ස්ත්‍රික්කය රත් වෙනකොට ඒක ඕෆ් කරන්න ස්විච් එක විදිහට ප්‍රසාරණය වැදගත් වෙනවා. ලොකු ඔරලෝසු වල ලෝහ දැති අතර ඉඩක් තියලා තියෙනවා. ඒ වගේම විදුලි කණු වල රැහැන් ඇදලා තියෙන පුතේ ටිකක් බුරුල්. හරිද? බලමු. එක රේල් පීලි දෙකක් අතර ඉඩ තැබීම. දෙක කරත්ත රෝධයට පට්ටම් ගැසීම. කරත්ත රෝධයට පට්ටම් ගැසීම පුතේ මීට ඉස්සෙල්ලා කියලා දුන්නා. වීදුරු බෝතලයක කටට තදින් සවි වූ ලෝහ මූඩියක් රත් කර ගැලවීම. විශාල ඔරලෝසු වල ඇති දැතිරෝධවල ඉඩක් තැබීම.
විදුලි ස්ථිරිකවල රත් වීම පාලනය වන ස්විච්. හය පුතේ විදුලි කම්බි කණු අතර යන්ත්‍රමින් බුරුල්ල සවිකර තිබීම. එකටත් ප්‍රසාරණය වෙන්න පුළුවන් තාපය ලැබෙනකොට ඝනයක් වගේම. එතකොට අපි කරන්න පුතේ වර්ණ ගැන්වූ ජලය දාලා වර්ණ ගැන්වූ ජලය මේ බෝතලය ඇතුළට දාලා අපි ඒක උණු ජලය තුල ගිල්වන. එතකොට උණු ජලය තුල ගිල්ලුවාම ඒ භාජනයට ඒ ජලයෙන් ලැබෙන තාපය නිසා ද්‍රවය රත් වෙලා ද්‍රවය ප්‍රසාරණය වෙනවා. අපි මුලින් බලලා ඉමුක වෙනදී ප්‍රසාරණය කියන්නේ ද්‍රව ප්‍රසාරණය නිරීක්ෂණය කරන්න අපි උණු ජලය මේ භාජනයට දාලා තියෙනවා. දැන් අපි වර්ණ ගැන්වූ ජලය සහිත මේ බඳුනේ කෙලවර අපි සිහින් පෑන් පටයක් සවි කරලා තියෙනවා. දැන් අපි කරන්නේ මේ වර්ණ ගැන්වූ ජලය සහිත මේ බෝතලය උණු ජලය තුල ගිල්ලන. අපි බලමු කොයි වගේ නිරීක්ෂණයක් දකින්න පුළුවන් වෙයිද කියලා. දැන් ජල තාපකයේ තුල වර්ණ ගැන්වූ ජලය සහිත බෝතලේ තියලා තියෙන්නේ. අපි බලමු මොන වගේ නිරීක්ෂණයක් දකින්න පුළුවන් වෙයිද කියලා. පුතාලට හොඳින් බැලුවොත් පේනවා ක්‍රමයෙන් ද්‍රවය ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි වෙමින් ක්‍රමක්‍රමයෙන් ඉහළට එනවා. දැන් පේනවා ඇති ද්‍රව මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ නගිනවා. ද්‍රව මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ නගිනවා. මේ මූලධර්මයේ තමයි උෂ්ණත්වමාන එකත් භාවිතා වෙන්නේ. මේ විදිහටම රසදිය කඳ ඉහළට යනවා. ප්‍රසාරණය නිසා. මොන දැන් ද්‍රව බිඳුවක් සෑදෙනවා. නැවත අපි මේක සිසිල් ජලය තුල තිබ්බොත් එහෙම නැවත මේක සංකෝචනය වෙනවා. අපි ඔන්න ඒකත් නිරීක්ෂණය කරමු. දැන් ඔන්න මම සිසිල් ජල බඳුනක් අරගෙන මේක සිසිල් ජල බඳුන තුල ගිල්ලනවා. අපිට තව ටිකකින් පෙන්නේ සංකෝචනයේ නිසා නැවත ද්‍රව කඳ ක්‍රමක්‍රමයෙන් පහළට ගමන් කරනවා. වෙනැති ජල කඳ පහළට යනවා. අපි පෑන් බටයක් භාවිතා කරන්න පුතේ නිරීක්ෂණ පහසුවෙන් දැක ගන්න පුළුවන්. කුඩා ප්‍රසාරණයක් වුණත් අපිට වැඩි කරලා පෙන්නනවා. ඒකයි අපි පෑන් බටයක් භාවිතා කරන්නේ. උදේ මේ තියෙන සිසිල් ජලය තුල ගිල්ලපු අවස්ථාව. මෙතෙන්දි වෙන්නේ සංකෝචනය. හරි පුතේ එතකොට අපි දැක්ක ද්‍රවය ප්‍රසාරණය වෙනවා ඒ වගේම ද්‍රවය මොකද වෙන්නේ පුතේ සංකෝචනය වෙනවා. ඒතර ද්‍රවයට තාපය ලබා ගත්තේ උණු ජලය. පැහැදිලි? අපි ඒ ක්‍රියාකාරකම ලියන්න බලමු. ද්‍රව ප්‍රසාරණය ද්‍රවයකට තාපය ලැබීම නිසා ප්‍රමාණයෙන් විශාල වීම ද්‍රව ප්‍රසාරණය වේ. එතන ද්‍රව ප්‍රසාරණය වේ. රූපය කොටස් නම් කරමු. පෑන් බටය, වර්ණ ගැන්වූ ජලය, උණු ජලය.
නිරීක්ෂණය පෑන් බටය තුල ඇති පාට කළ ජලය ඉහළට ගමන් කරයි. පෑන් බටය තුල ඇති පාට කළ ජලය ඉහළට ගමන් කරයි. නිගමනය ජලයට තාපය ලබා දෙන විට එය ප්‍රසාරණය වී පෑන් බටය දිගේ ඉහළට යයි. එනම් ද්‍රවය ප්‍රසාරණය වේ. පෑන් බටයක් භාවිතා කිරීමේ වාසිය වන්නේ කුඩා ප්‍රසාරණයක් වුවද පෑන් බටයේ ද්‍රව මට්ටම වැඩිපුර ඉහළ යෑම නිසා පැහැදිලිව දැකගත හැකි වේ. භාවිතා කළ හැකි වීදුරු බෝතල් එන්නත් කුප්පි භාවිතා කළ හැකි වර්ණක කුකුල් සායම් ආහාර වර්ණක ද්‍රව ප්‍රසාරණය භාවිතා වන අවස්ථා හරිද? එක උෂ්ණත්වමානවල භාවිතා වන ද්‍රව ප්‍රසාරණය වීම. නැඹුතේ අපි උෂ්ණත්වමානයක් ගත්තොත් එහෙම ඒ උෂ්ණත්වමානය මතකයි නේද? මෙතන මේම බල්බය කියලා කොටසක් තිබුණා. ඒකේ ඇතුලේ තියෙන රසදිය. ඒ රසදිය රත් වෙනකොට මේම උඩට යනවා ප්‍රසාරණය. ආයි අඩු වෙනකොට නැවත පල්ලෙහාට එකතු වෙනවා. මේ තියෙන රසදිය. තර උෂ්ණත්වමානක වෙන්නේ මේදී. එයා රත් වෙලා ඉහළට යනවා. දැන් අපි ඊළඟට කතා කරනවා වායු ප්‍රසාරණය ගැන. අපි ඊළඟට කතා කරන පුතේ වායු ප්‍රසාරණය ගැන. මම ඒකට බෝඩ් එකට යනවා හොඳට අහගන්න. වායු ප්‍රසාරණය. හරි පුතේ. එතකොට වායුවකටත් ප්‍රසාරණය වෙන්න පුළුවන්. අපි කලින් කිව්වා ඝනයකට ප්‍රසාරණය වෙන්න පුළුවන් කියලා. දැන් අපි කියනවා වායුවකට ප්‍රසාරණය වෙන්න පුළුවන් කියලා. ඒක කලින් පෙනවා ද්‍රවයකටත් ප්‍රසාරණය වෙන්න පුළුවන් කියලා. එතකොට අපි මේක බලන්න හරිද? මේක බලන්න පුතේ අපි කරන දෙයක් තමයි අපි වීදුරු බෝතලයක් අරගෙන මේ වීදුරු බෝතලය අපි වීදුරු බෝතලයේ කටට වතුර ටිකක් ගාලා කාසියක් තියෙනවා. හරි. වතුර ටිකක් ගාලා ඒක උඩින් කාසියක් තියෙනවා. ඊට පස්සේ මේක අපි ගිල්ලනවා උණු ජලේ. උණු ජලේ ගිල්ලුවාම වෙන දේ තමයි මේ උණු ජලයෙන් ලැබෙන තාපය නිසා මේ බෝතලේ ඇතුලේ තියෙන වාතය රත් වෙනවා. මේ බෝතලේ ඇතුලේ තියෙන වාතය රත් වෙනවා. රත් වෙලා මෙහෙට යන්නත් බෑ වීදුරුව, මෙහෙට යන්නත් බෑ වීදුරුව, මෙහෙට යන්නත් බෑ වීදුරුව, උඩට යන්න පුළුවන්. ඇයි කාසියනේ තියෙන ඒක තල්ලු කරන් යන්න පුළුවන්. එතකොට අපි බලනකොට මේ කාසිය මෙහෙම උඩට යවනවා. ආයි උඩට යනකොටම ආයි වැටෙනවා. ඉතින් අපි මේකට නටන කාසිය කියලා කියන. එහෙම නට ඉන්නේ. පැහැදිලි? ඒතර මේ කාසිය තල්ලු කරන්නේ කවුද පුතේ? ප්‍රසාරණය වන වාතය. මේ කටවටේ පොඩ්ඩක් වතුර ටිකක් ගාලා හොඳට සීල් වෙන්න ඕන. වාතය යන්නේ නැති වෙන්න මුලින්. එතකොට තමයි එකපාරට ලොකු තල්ලුවක් එන්නේ. එහෙම නැත්නම් තව මෙහෙම ක්‍රියාකාරකමකුත් කරන්න පුළුවන්. මේ වගේම උණු ජලය ටිකක් අරගෙන ඒකට උණු ජලය දාලා මේ වගේම බෝතලයේ ගිල්ලනවා. ඒකට සවි කරලා තියෙනවා පුතේ. ඒකට සවි කරලා තියෙනවා බැලුම් බෝලයක්. ඒකට සවි කරලා තියෙනවා බැලුම් බෝලයක්. ටිකක් වෙලා යනකොට අපිට පේනවා මේ බැලුම් බෝලය පිම්බෙනවා. අන්න බැලුම් බෝලේ පිම්බෙනවා පේනවා. ඒතර කවුරුවත් උලන් ගෙහෙන්නේ නැහැ. තේරුණාද? වෙන්නේ මොකද්ද? මේක ඇතුලේ තියෙන ඔක්කොම වාතය. වෙන්නේ අර වගේම උණු ජලයෙන් බෝතලය රත් වෙනවා. එතකොට බෝතලයේ ඇතුලේ තියෙන වාතය රත් වෙනවා. මේ කොහෙටවත් යන්න බෑ. උඩට ගිහිල්ලා එයාව ප්‍රසාරණය කරනවා. පැහැදිලි? තේරුණා? එතන මේ දෙකම මොනවට උදාහරණද පුතේ? වායු ප්‍රසාරණයට උදාහරණ. මොනවට උදාහරණද?
වායු ප්‍රසාරණයට උදාහරණ. ඒතර පුතාලා බලන්න ඕන ඇතුලේ පිරීලා තියෙන්නේ වායුවක්ද කියන එක. එහෙමනම් ඒක වායු ප්‍රසාරණයට උදාහරණ. හරි? දැන් අපි බලමු ක්‍රියාකාරකම්. මොන මම කරලා පෙන්නන්න හදා. අපි බලන්න යන්නේ වායු ප්‍රසාරණය කියන්නේ වාතය රත් වෙන විට ප්‍රසාරණය වෙනවා. අපි ඒ සඳහා තෝරගෙන තියෙනවා ජල තාපකයක්. ජලය රත් කරලා මේ ද්‍රෝණිකාවට දාලා තියෙනවා. ඒ වගේම වීදුරු බෝතලයක් මේක ඇතුලේ වාතයෙන් පිරීලා තියෙන්නේ. අපි මේ කාසියක් මේ කටට තියන්න යන්න පිටේ අපි ඊට ඉස්සෙල්ලා මේකේ වටේ වතුර ටිකක් ගාලා මේක හොඳට සීල් වෙන්න වතුරත් එක්ක තමයි කාසිය තියන්නේ. අපිට පෙනේ ටික වෙලාවක් යනකොට කාසිය නටනවා නැත්නම් කාසිය උඩ පනිනවා. මම ආයෙ පුතේ නටන කොටස දාන්න. ප්‍රසාරණය කියන්නේ නටනවා නැත්නම් කාසිය උඩ පනිනවා. මොන බලන්න අර සද්දයකට ඇයි? අපි බලන්න දැන් යම්පතේ වායු ප්‍රසාරණය තාපය ලැබීම නිසා වායුවක සිදුවන ප්‍රමාණයේ වැඩිවීම වායු ප්‍රසාරණයයි. වායුවක් ප්‍රසාරණය බව පෙන්වීම රූපයේ ආකාරයට සිදු වීදුරු බෝතලයක කටමත කාසියක් තබා එය උණු ජලය තුල ගිල්වයි. එය උණු ජලය තුල ගිල්වයි. නිරීක්ෂණය බෝතලය තුල ඇති වාතය රත් වී ප්‍රසාරණය වී වැඩි වූ වාත පරිමාව බෝතලයේ කට හා කාසිය අතරින් පිටවන විට කාසිය එසෙවි. මෙම වාතය පිට වූ පසු කාසිය යලි පහළට වැටේ. මෙම ක්‍රියාව දිගින් දිගටම සිදුවේ. නිගමනය වායු ප්‍රසාරණය වී රූපේ නම් කරමු පුතේ. කාසිය වීදුරු බෝතලය උණු ජලය හරි පුතේ. ඊට පස්සේ පෙන්නන්නේ කලින් වගේ අපි පුතේ වායු ප්‍රසාරණය සඳහා තව ක්‍රියාකාරකමක් කරන්න යන්නේ වීදුරු බෝතලයකට බැලුනයක් සම්බන්ධ කරලා තින්නේ මෙතෙන්නේ උණු ජල තාපකයක්. දැන් අපි මේ ඇටවුම ජල තාපකය තුල ගිල්ලලා බලමු මොන වගේ නිරීක්ෂණයක් දකින්න පුළුවන්ද කියලා. දැන් ජලය නිසා මේ බෝතලයේ රත් වීම සිදු වෙනවා. එතකොට බෝතලය ඇතුලේ තියෙන පුතේ වාතය ප්‍රසාරණය වෙලා ඒ ප්‍රසාරණය වෙන වාතයට ඉඩ යන්න තියෙන්නේ බැලුනේ දෙසට විතරයි. ඒ නිසා බැලුනේ පැත්තට යාගේ ප්‍රසාරණය වෙන වාතය තල්ලු වෙලා බැලුනේ පිම්බීම සිදු කරනවා. එතකොට මේ ක්‍රියාකාරකමේදී පුතේ වායු ප්‍රසාරණය තමයි සිදු වුනේ. වාතය රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. ඒ වගේම සිසිල් වෙන්න ගත්තොත් එහෙම සංකෝචනය සිදු වෙනවා. අපි ඕන මේ ඇටවුම නැවත සිසිල් ජල බඳුනක ගිල්ලලා බලමු. එතකොට මේ බැලුනේ නැවත හැකිලෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සංකෝචනයේ සිදුවීම. වාතය සිසිල් වෙනකොට සංකෝචනයේ සිදු වෙලා බැලුනේ හැකිලීම සිදු වෙනවා.
දැන් නැවත බැලුනේ හැකිලුණා. අපි පුතේ වායු අපි එකද ලියමු ක්‍රියාකාරකම දෙක වායුවක් ප්‍රසාරණය වන බව පෙන්වීම. හරි පුතේ ඒකත් පුතාලට කරලා බලන්න පුළුවන් ක්‍රියාකාරකමක්. බැලුනේ පිම්බෙන බව නිරීක්ෂණය කළ හැකිය. නිගමනය වායු ප්‍රසාරණය වී වන අවස්ථා එක ප්‍රතිඥා කරලා පිපිරීමේදී දෙක ගල් බෝර දැමීමේදී කියලා දෙන්නම් පුතේ මොකද්ද කියලා. ප්‍රතිඥා කරලා පිපිරීමේදී දෙක ගල් බෝර දැමීමේදී Excuse me, sir. දැන් පුතේ රතිඤ්ඤා කරලක් පිපිරීමේදී මේකයි වෙන්නේ බලමු මොකද්ද වෙන්නේ කියලා. රතිඤ්ඤා කරලා පිපිරීමේදී වෙන්නේ පුතේ හරි පුතාලා දැකලා තියෙන රතිඤ්ඤා කර උදේ රතිඤ්ඤා කරලක් මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා. රතිඤ්ඤා කරලේ පුතේ මේම වෙඩි බෙහෙත් දාපු පොඩි නූලක් තියෙනවා. ඊට පස්සේ ඒක වෙඩි බෙහෙත් තුල ගිලිලා තියෙන්නේ පහලින් මැටි ගහලා තියෙන. අපි පොඩි මැටි කට්ටයක් තියෙන. උඩ හොඳට ගැට ගහලා තියෙනවා නූලකින්. හරිද? දැන් වෙන දේ තමයි මේක පත්තු කරාම මෙහෙම ගිනි ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතන ගිනි ගන්න. මේ වෙඩි බෙහෙත්නේ තියෙන්නේ. ගිනි ගත්තාම ලොකු තාපයක් නිපද වෙනවා. එතන මේ තියෙන්නේ වාතය. දැන් මේ වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. හරි. එතකොට එයාට මෙහෙන් යන්න බෑ මැටි ගහලා. මෙහෙන් යන්න බෑ වාතයට නූලෙන් ගැට ගහලා. ඒ නිසා එයා කඩදාසිය පුපුරවගෙන එළියට යනවා. ඒක නිසා තමයි අපි රතිඤ්ඤා කඩදාසි වලින් හදන්නේ. ඒ කඩදාසිය පුතාලා බලන්න හොඳට රතිඤ්ඤා පිපුරුවාට පස්සේ කඩදාසිය පැරිලා ඇති. ඉතින් ඔය වාතයේ ඔය ගොරවන ඒවා වෙන්නේ ප්‍රසාරණය. වාතය ප්‍රසාරණය වෙනවා. පත් වෙනවා. ගෙරවිලි හඬ ඇති වෙන්නේ එහෙම. එතන බෝර දානවා කියලා කරන්නේත් ඒ වගේ වැඩක්. ඒතර ඒකෙදි වෙන්නේ පුතේ ලොකු කළුගල් පර්වත සිදුරු කරනවා. සිදුරු කරලා අපි ඒකට වෙඩි බෙහෙත් දානවා. නූලකින් මෙහෙම වෙඩි බෙහෙත් දාලා පුරවල හිර කරනවා. හිර කරලා ඊට පස්සේ මේ නූල පත්තු කරනවා. නූල පත්තු කරගෙන ඇවිල්ලා මේ වෙඩි බෙහෙත් ටික ගිනි ගත්තට පස්සේ මේ වාතය ප්‍රසාරණය වෙනකොට ඒ ගල දෙපැත්තට ඈත් කරනවා. හරිද? එහෙනම් එකයි කිව්වේ ගල් බෝර දැමීම කියලා. ගම්වල නම් තියෙනවා. දැන් නම් පුතාලා දැකලා නැතුව ඇති ගල් බෝර දාන්න ඉස්සෙල්ලා ගල් බෝරේ කියලා කෑ ගහනවා. අනිත් ඉන්න මිනිස්සුන්ට අයින් වෙන්න. නැත්තම් අර ගල පුපුරනකොට කෑලි උඩින් වැටෙනවා. ඒක මිනිස්සෙක් ඉන්න එයා බෝරේ මේ නූලට ගිනි තියන්න ඉස්සෙල්ලා තුන් පාරක් විතර හයියෙන් කෑ ගහනවා. අයින් වෙන්න කියලා. හරි? අපි ඊළඟට එන්නේ පුතේ අපි ඊළඟට එන්නේ අවස්ථා විපර්යාස වලට. ඊළඟ කොටස අවස්ථා විපර්යාස. දැන් අපි බලමු පුතේ අවස්ථා විපර්යාස ගැන. මොකද අපි බලන්න යන්නේ අවස්ථා විපර්යාස ගැන. හරිද? අවස්ථා විපර්යාස.
එතකොට අවස්ථා විපර්යාස කියන්නේ පුතේ අපේ භෞතික පදාර්ථයට තියෙන භෞතික ස්වභාවයන් තුනක්. පුතාලගේ දෙවෙනි පාඩමේදී කියලා දුන්නා මතකයි. මොනවද තියෙන්නේ? ඝන තියෙනවා, ද්‍රව වෙනවා, ඊට පස්සේ වායු අවස්ථාවක් තියෙනවා. ඔන්න ඒ අවස්ථා තුන තියෙනවා. එතකොට අපිට ඕනම් පුළුවන් තාපය සපයලා මේ ඝනයක් ද්‍රවයක් කරන්න. එතකොට අපි කරන්න ඕන මොකද්ද? රත් කිරීම. මොකද්ද අපි කරන්නේ? රත් කිරීම. රත් කිරීම කරන. හරිද පුතේ? රත් කිරීම කරනකොට මොකද වෙන්නේ? ඝනය ද්‍රවය බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ද්‍රවය මට ඕනම් වායුවක් කරන්න පුළුවන්. මොනවා කරලත්? ඒත් රත් කරනවා. එතකොට අපි මෙහෙම හිටමු අයිස් කැට ටිකක් කේතලයකට දාලා රත් කරනවා. මොනවද? අයිස් කැට. මොකක් ඒද? මුලින්ම අයිස් කැට ටික මොනවා වේද පුතේ? ද්‍රව ජලයේ බවට පත් වෙනවා. මේ අවස්ථාවට එනවා. ඊට පස්සේ තව ටිකක් රත් කරනකොට හිමාලය හැදින වාෂ්ප පිට වෙනවා. එතකොට මේ தත්ත්වයට පත් කරේ තාපය. එහෙනම් මේ එක අවස්ථාවක ඉඳන් තව අවස්ථාවකට පත් වෙනවට කියන නම මොකක්ද පුතේ? අවස්ථා විපර්යාස. මේකේ අනිත් පැත්තත් එනවා. හැබැයි එතකොට රත් කරනවා නෙමෙයි අපි සිසිල් කරනවා. හිතන්නකෝ. එතකොට මේ ඝන අවස්ථාවට උදාහරණයක් තමයි පුතේ අයිස්. ද්‍රව අවස්ථාවට උදාහරණය තමයි ජලය. වායු අවස්ථාවට උදාහරණය තමයි ජල වාෂ්ප. දැන් මේ වගේම ඉටිත් වැඩ කරනවා. ඝන ඉටි රත් කරනකොට ද්‍රව ඉටි වෙනවා. ද්‍රව ඉටි රත් කරනකොට ඉටි වාෂ්ප වෙනවා. හරිද? එතකොට මේකේ අනිත් පැත්ත මොකද්ද පුතේ? මේකේ අනිත් පැත්ත කියන්නේ අනිත් පැත්ත කියන්නේ අපි වායුවකින් පටන් ගත්තොත් එයා ඕනනම් මට ද්‍රව කරන්න පුළුවන්. හැබැයි මම සිසිල් කරන්නට ඕන. රත් කළා හරියන්නේ. එතකොට එන්නේ සිසිල් කිරීම. සිසිල් කිරීම. ඒ වගේම මට ඕනනම් ද්‍රවය ඝන කරන්නත් පුළුවන්. පුතාලා අයිස් එහෙම හදන්න. පුතාලා අයිස් හදන්නේ පුතේ. ෆ්‍රිජ් එකට වතුර දාලා එතන අපි සිසිල් කරනවා. හරිනේ? සිසිල් කරනවා. පැහැදිලිද? එතකොට මේ එක අවස්ථාවක සිට තවත් අවස්ථාවකටපත් වීමට අපි නමක් කියනවා අවස්ථා විපර්යාස කියලා. ඉතින් අපේ පරිසරය තුල විවිධ අවස්ථා තියෙන හැම ඝන ඉටි රත් කරනකොට ද්‍රව වෙනවා. ඉටි පන්දමක ඊට පස්සේ වාෂ්ප වෙලා පත්තු වෙනවා. ඊළඟට අපි ගත්තොත් යකඩ රත් කරලා ද්‍රව කරනවා. රත්තරන් හදනකොට රත්තරන් රත් කරලා ද්‍රව කරනවා. උදේ පාන්දර වෙනකොට වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප සිසිල් වෙලා ද්‍රව වෙනවා. අපි ඒවට කියනවා පිනි කියලා නැත්නම් තුෂාර කියලා. ඒවා ඔක්කොම පුතේ අවස්ථා විපර්යාස දකින්න පුළුවන් අවස්ථා. පැහැදිලි? එහෙනම් තාපයේ වෙන තව බලපෑමක් තමයි මොකද්ද? කටවලම අවස්ථා විපර්යාස. මේ ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? ප්‍රසාරණය. දැන් අවස්ථා දෙකක් කියලා දුන්නා. එකක් තමයි උෂ්ණත්වයේ ඉහළ යාම, දෙවෙනි එක ප්‍රසාරණය. දැන් අපි කතා කරන්නේ තුන්වෙනි එක ගැන. ඒකට කියන්නේ පුතේ අවස්ථා විපර්යාස. බලමු. ඝන ද්‍රව හෝ වායු වල පවතින ද්‍රව්‍යයක් තාපය ලැබීම නිසා එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාස වේ. තාපය ලැබෙනකොට පුතේ ඝන ද්‍රව වායු වෙනවා. තාපය ඉවත් වන විට ඒ කියන්නේ සිසිල් වන විට ඕනන්දිය. ඒක අනිත් පැත්තට යන. තාපය ලැබෙන විට කියන්නේ රත් කරන විට. පාරායන ඇතුලේ ලියා ගන්න පුතේ රත් කරන විට සිසිල් කරන විට කිය. තේරුණා නේද?
හරි ඊළඟ කොටස පහත සිදුවීම් වල අවස්ථා විපර්යාස ලියන්නලු පුතේ. පහත සිදුවීම් වල අවස්ථා විපර්යාස ලියන්නලු. එතකොට මම එකක් පෙන්නනවා. ජලය ජල වාෂ්ප වීම. එතකොට ද්‍රව වායු වෙනවා. ඊයම් ද්‍රව වීම. ඊයම් කියන්නේ පුතේ ඊයම් කම්බි ඝනයක් නේ. එහෙනම් ඝන ද්‍රව වෙනවා. එහෙනම් ඊතුරුව ලියන්න බලන්න. ඊළඟට මම ලියනවා යකඩ ද්‍රව වීම. යකඩ කියන්නේ පුතේ ඝන ද්‍රව. තුෂාර ඇතිවීම. තුෂාර කියන්නේ ජල වාෂ්ප ද්‍රව වෙනවා පුතේ. වායු ද්‍රව. අයිස් ඇදීම ද්‍රව ඝන. ඝන ඉටි ද්‍රව වීම ඝන ද්‍රව. හරි පුතේ දැන් අපි අවස්ථා විපර්යාස සඳහා ක්‍රියාකාරකම් කීපයක් කරනවා. අහගෙන ඉන්න. එකක් තමයි අපේ ඉටිපන්දන් දැල්ලට ඉටිපන්දන් දැල්ල ගැන පුතේ අපි ඉටිපන්දන් දැල්ල තුල අපි ඉටිපන්දන් දැල්ල ගත්තාම ඉටිපන්දන් දැල්ලේ තියෙන පුතේ කලාප කීපයක්. හොඳට බැලුවොත් පිටින් තියෙනවා අදෘශ්‍ය කලාපයක්. අපි කියන්නේ නිකන් පේන නොපෙනෙන කලාපයක්. මැද තියෙනවා කහ පාට කලාපයක්. ඇතුලේ තියෙනවා පොඩි කළු පාට කලාපයක්. අපි ඒකට කියන අඳුරු කලාපය. මොන කලාපය කියලාද කියන්නේ? අඳුරු කලාප. මෙන්න මේ අඳුරු කලාපේ තියෙනවා පුතාලා හොඳට බැලුවොත් මේ ඝන ඉටි රත් වෙනකොට මෙතන මෙහෙම ලිඳක් වගේ ද්‍රව ඉටි තියෙනවා. මෙතන හරියටම මෙතන මැද. හොඳට බලන්න ඉතිපන්දව පත්තු කරලා. ඒ ද්‍රව ටික මේ නූල දිගේ උඩට ගිහිල්ලා වාෂ්ප වෙනවා. ඒතර මෙන්න මෙතන තියෙන්නේ වාෂ්ප. ඒ වාෂ්ප තමයි මේ දැවෙන්නේ. හැබැයි මෙතන තියෙන පුතේ නොදැවුණු ඉටි වාෂ්ප. තේරුණාද? නොදැවුණු මොනවාද? ඉටි වාෂ්ප. දැන් අපි කරන්නේ පොඩි වීදුරු බටයක් අරගෙන ඉටි වාෂ්ප ටික එළියට අරගෙන අපි බලනවා මෙතනට ගිනි කූරක් ගහලා මෙන්න මෙතනත් එතකොටපත් වෙනවා. මෙතනිනුත් ගිනි දැල්ලක් එනවා. එතකොට ඉටිපන්දන් දැලි කීයද? දෙකයි. මෙතන ලොකු දැල්ල මෙතන අපි හදාගත්ත දැල්ල. කොහොමද මෙතන ඉටිපන්දන් දැල්ල හැදුනේ? මේ ඝන ඉටි ද්‍රව වෙලා ඉටි වාෂ්ප හැදෙනවා. ඒ ඉටි වාෂ්ප වල නොදැවුණු ඉටි වාෂ්ප ටිකක් මෙතන තියෙනවා. ඒ නොදැවුණු ඉටි වාෂ්ප ටික අපි බටයකින් එළියට ගන්න. අරගෙන පත්තු කරනවා. හරි. අපි බලමු කරලා. අපි අද බලන්න යන පුතේ අවස්ථා විපර්යාස ගැන. අවස්ථා විපර්යාසයක් කියන්නේ භෞතික අවස්ථාවක සිට තවත් භෞතික අවස්ථාවකටපත් වීම. ඒතර අපි ඒ සඳහා තෝරගෙන තියෙන ඉටිපන්දමක්. ඉටිපන්දම සෑදිලා තියෙන පුතේ ඝන අවස්ථාවේ ඝන පැරපින් ඉටි වලින් ඒක රත් වෙනකොට ක්‍රමයෙන් ද්‍රව වෙනවා. පුතාලට හොඳට බැලුවොත් මේ ඉටිපන්දම් තිරය අසල ද්‍රව සෑදිලා තියෙනවා දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ද්‍රවය ක්‍රමයෙන් මේ නූල දිගේ උඩට ඇවිල්ලා දහණය වීම සිදු වෙනවා. ඒ නිසා දහණය වෙන්නේ ඉටි වාෂ්ප. එහෙනම් මෙයාගේ සිදුවන අවස්ථා විපර්යාස තමයි ඝන ද්‍රව වෙනවා. ද්‍රව ඉටි වායු බවට පත් වෙනවා. ඉටි වාෂ්ප බවට පත් වෙනවා. ඒතර මේ ඉටිපන්දම් දැල්ලේ අපිට ප්‍රධාන කලාප කීපයක් අඳුර ගන්න පුළුවන්. කළු පාටට පේන පුතේ අඳුරු කලාපය. ඊට පිටින් තියෙනවා දීප්ත කලාපය. ඊටත් පිටින් තියෙනවා අදෘශ්‍ය කලාපයක්. ඉතින් අපි මේ අඳුරු කලාපයේ තියෙන පුතේ නොදැවුණු ඉටි වාෂ්ප. ඉතින් අපි බලන්නේ ඉටි වාෂ්ප පිටතට අරගෙන දල්වන්න පුළුවන්ද කියලා. අපි ඒ සඳහා සිහින් ලෝහ නලය ඒ අඳුරු කලාපය තුළට ඇතුල් කරලා පිටවන ඉටි වාෂ්ප දල්වන්න පුළුවන්ද කියලා බලමු. දැන් මෙන්න පුතේ මේ අඳුරු කලාපයේ තියෙන ඉටි වාෂ්ප බටේ දිගේ ගමන් කරනවා පහළට.
ගමන් කළා ඒ ඉටි වාෂ්ප දැල්වීම සිදුවේ. අපි එන පුතේ ඇඳගමු. නම් කරමු මුලින්ම ඉටිපන්දම් දැල්ල ඉටිපන්දම කුඩා ලෝහ බටය දැල්ල ඉටිපන්දම සෑදී ඇත්තේ ඝන අවස්ථාවේ පවතින ඉටිවලනි. එය දැල්වූ විට ද්‍රව ඉටි සෑදී දැල්ලෙන් ඉටි වාෂ්පයයි. දැල්ලේ මැද අඳුරු කලාපයේ ඇත්තේ ඉටි වාෂ්පයි. රූපය ආකාරයට උපකරණ සකස් කළ විට ඉටිපන්දම් දැල්ලේ අඳුරු කලාපයේ ඇති ඉටි වාෂ්ප නලයෙන් පිටතට ගෙන දැල්විය හැක. හිස්තැන් පුරවන්න පුතේ බලලා. හරි පුතේ අපි කතා කරනවා කේතලයේ කෙමියෙන් පිටවන හුමාලය ගැන. එතකොට මේ හුමාලය කියන්නේ පුතේ එයාගේ වායු අවස්ථාව. තේරුණා නේද? කේතලයේ ඇතුලේ මොනවද තියෙන්නේ? ද්‍රව. ඉතින් මේ හුමාලයට පිඟානක් ඇල්ලුවොත් අර පිඟානේ තියෙන සිසිලස නිසා හුමාලය ද්‍රව බිඳු බවට පත් වෙනවා. හරිද? දැන් පුතාලා දැකලා තියෙනවා නම් ඔය බත් එහෙම බත් ඉදනට පස්සේ එක්කෝ අපි රයිස් කුකර් එක වහලා තියෙන පියන ඉස්සුවොත් ඇතු උඩ තියෙන ජල බිඳුව ඇතිලා. හොඳට බලන්න. ඒ වෙන්නේ අර පිට වෙන ජල වාෂ්ප නැවත සිසිල් වෙලා ජල බිඳු හැදිලා තියෙනවා. එතන තියෙන්නේ අවස්ථා විපර්යාසය. කේතලයේ කෙමියෙන් පිටව යන හුමාලයට පිඟානක් අල්ලන්න මේදී සිදුවන අවස්ථා විපර්යාස වන්නේ කොටස් නම් කරන්න පුතේ. කේතලය, හුමාලය, පිඟාන. එතකොට සමීකරණය ලියන්න හුමාලය නැත්තම් වායු ජල බිඳු බවට පත් වෙනවා. ඒ කියන්නේ ද්‍රව. අපි ඊළඟට යමු පුතේ. එතන යටින් ලියන්න පුතේ පිඟානේ සිසිල් පෘෂ්ඨයේදී පිඟානේ සිසිල් පෘෂ්ඨයේදී හුමාලයේ ජල බිඳු බවට පත් වේ. හුමාලය ජල බිඳු බවට පත් වේ. හරි. ඊළඟට අපි කරන්නේ පුතේ තැටියකට තියලා විවිධ ද්‍රව්‍ය රත් කරනවා. හරිද? තර මේ තැටියකට තියලා මෙතන යටින් අපි මේ තැටිය රත් කරනවා. හරියට මැදි. එතකොට මේ හැමෝටම සමාන තාපයක් තමයි ලැබෙන්නේ. ඒක තේරෙනවද? ඇයි අපි මැදනේ රත් කරන්නේ? එතකොට මේ ඔක්කොම තියෙන්නේ මොන අවස්ථාවේද පුතේ? ඝන අවස්ථාවේ. අපි ටික වෙලාවක් යනකොට අපි දකිනවා මොනවාද? එක එක ඒවා ඒ කියන්නේ කපුරු පෙති දිය වෙනවා. ඉටි දිය වෙනවා. ඒවා දිය වෙන්න යන වෙලාවල් වෙනස් වෙනවා. හැබැයි අපි දකිනවා ඝන ද්‍රව්‍ය මොනවා බවට පත් වෙනවද? ද්‍රව බවට පත් වෙනවා. මොනව ලැබීම නිසාද? කටහොල්ලන්. තාපය ලැබීම නිසා. තනබතේ. තාපය ලැබීම නිසා. එහෙනම් තාපයට පුළුවන් අවස්ථාව වෙනස් කරන්න. නමක් දෙන්න. අවස්ථා විපර්යාස. හරි? ඉටි කපුරු පෙති කොහොල්ලෑ සහ තාර ස්වල්පය බැගින් ගන්න ඒවා ටින් බඳුනක් මත තබා රත් කරන්නලු. නම් කරමු කපුරු පෙති කොහොල්ලෑ ඉටි තාර. නිරීක්ෂණය ටින් පියන රත් කිරීමේදී ඉක්මනින් ද්‍රව බවට පත්වන්නේ කපුරු පෙති සහ ඉටිය. හරි පුතේ. යටින් ලියන්න ටින් පියන රත් කිරීමේදී ඉක්මනින් ද්‍රව බවට පත්වන්නේ කපුරු පෙති සහ ඉටිය.
හරි අපි ඊට පස්සේ යනවා පුතේ ඊළඟට අපි යනවා වර්ණ විපර්යාස වලට මොනටද අපි ඊළඟට යන්නේ පුතේ වර්ණ විපර්යාස හොඳට අහගන්න වර්ණ විපර්යාස හරි එතන මේ වර්ණ විපර්යාස වෙන්නේ කවුරු නිසාද අපි ඉන්න පාඩම මොකද්ද කවුරු නිසාද මේ වර්ණ විපර්යාස වෙන්නේ තාපය නිසා පැහැදිලිද එතන සමහර ද්‍රව්‍ය වලට පුතේ තාපය සපයනකොට එයාගේ වර්ණය වෙනස් වෙනවා උදාහරණයක් තමයි යකඩ කැබැල්ලක් අපි යකඩ කැබැල්ලක් රත් කරොත් අපි යකඩ කැබැල්ලක් පුතේ රත් කරොත් මේ යකඩ කැබැල්ල මුලින්ම රතු පාට වෙනවා ඊට පස්සේ තැඹිලි පාට වෙනවා ඊට පස්සේ කහ පාට වෙනවා දැන් මේ වර්ණ වෙනස හද හද යන්නේ කවුද මොනවා නිසාද තාපය ලැබීම නිසා දැන් අපි අර කම්මලට ගිහලා පුතේ අපි පිහි හැම මුවාක් තියෙනවනේ එතකොට ඒ වගේ ආයුධ හදනවනේ එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒ ආයුධ ටික දාලා හොඳට ගිනි අඟුරු උඩ තියලා ඉවරලා ඒ යකඩ කැබැල්ල රත් කරනවා අන්න අපි එතකොට මේ වර්ණ දකිනවා රතු වෙනවා තැඹිලි වෙනවා කහ වෙනවා එහෙනම් ඔය වර්ණ විපර්යාසය මතක තියෙනවා ඉතින් මෙහෙම මතක තියාගන්න එන්නේ නිකන් පාට අඩු වෙනවනේ රතු වලින් පටන් ගත්තොත් රතු වලට අඩු පාට තැඹිලි වලට අඩු පාට කහ නේ ඒක තේරෙනව නේද රතු තැඹිලි කහ නිකන් පාට අඩු වෙනවා වගේ එතකොට පාට නැති වුණොත් එන්නේ සුදු ඒක පෙන්වන්නේ නැහැ මෙයා ඒක පෙන්නනවා තව කෙනෙක් ඒ තමයි සූත්‍රිකා බල්බය සූත්‍රිකා බල්බය කියන්නේ පුතේ අපේ ටෝච් වල තියෙනවා ටෝච් බල්බ් පුතාලා හොඳට බැලුවොත් පෙනේ ටෝච් බල්බ් ඒකේ මෙහෙම කම්බි දඟරයක් තියෙනවා මෙන්න මේකට තමයි කියන්නේ සූත්‍රිකාව කියලා මේ සූත්‍රිකාව එළිය දෙන්නේ මේ සූත්‍රිකාවට තාපය ලැබෙනකොට එයාත් රතු පාට මොකද කරන්නේ තැඹිලි පාට කරනවා තැඹිලි පාට කහ පාට කරනවා හැබැයි එයා තව පියවරක් යනවා සුදු පාට වෙනවා අන්තිමට ඒ සුදු ආලෝකය තමයි අපිට ටෝච් බල්බේ දෙන්නේ එහෙනම් මේ ටෝච් බල්බේ සූත්‍රිකා බල්බේ එළිය දෙන්නේ මොනවා නිසාද තාපය නිසා එයා තාපය අරන් රත් වෙනකොට පුතේ විවිධ වර්ණ වලට ඇවිල්ලා අවසානයේ මොන පාටද හදන්නේ සුදු පාට හද ඔබ බලන් හිටියොත් එම ටෝච් බල්බයක් දිහා ඒ පේනවා මුලින්ම රතු පාට වෙනවා අපි එළිය වැඩි කරගෙන යනකොට ඔන්න ඊට පස්සේ අපිට පේනවා ඒක තැඹිලි වෙලා කහ වෙලා අවසානයේ සුදු පාට වෙනවා හරි පුතේ එහෙනම් මේකට කියන නමක් දෙන්න වර්ණ විපර්යාස කියන්නේ පුතේ වර්ණ විපර්යාස එහෙනම් අපි ඒ ටික ලියන්ගෙමු වර්ණ විපර්යාස සමහර ද්‍රව්‍ය තාපය ලැබෙන විට වර්ණය වෙනස් වේ උදාහරණ යකඩ කැබැල්ලක් තාපය සපයන විට පළමුව රතු පැහැයටද දෙවනුව තැඹිලි පහයටද අවසානයේ කහ පැහැයටද හැරේ එහෙනම් අපි ලියමු පුතේ පිළිවෙල රතු තැඹිලි කහ බල්බයක් වුණා නම් අපි ඒකට කියන්නේ සූත්‍රිකා බල්බය තාප ශක්තිය බවට පත් වේ පළමුව විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වේ පළමුව රතු පැහැයද දෙවනුව තැඹිලි පැහැයද පසුව කහ පැහැයද අවසානයේ සුදු පැහැයද ඇති කරයි අපි ඊට පස්සේ යන්නේ පුතේ තාපය නිසා යටින් ලියමු පුතේ මෙහිදී ලබා දුන් විද්‍යුත් ශක්තිය පොඩි ඉඩේ ලියමු පුතේ පොඩියට මෙහිදී ලබා දුන් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වී
උෂ්ණත්වයේ වැඩිවීම මෙම වර්ණ වෙනස් වීම වලට හේතුවයි. මේදී ලබා දුන් විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වී උෂ්ණත්වය වැඩිවීම මෙම වර්ණ වෙනස් වීම වලට හේතුවයි. අපි ඊට පස්සේ බලමු පුතේ. ඊට පස්සේ අපි බලමු තාපය නිසා සිදුවන පාරිසරික බලපෑම්. තේරුණා? එතකොට පරිසරයේ විවිධ සංසිද්ධි සිදු වෙනවා මේ තාපය නිසා. පැහැදිලිද? ඒකේ එකක් තමයි පුතේ මොකක්ද? ඉඩෝරේ ඇති වෙන්න පුළුවන්. ගොඩාක් රත් වෙලා වනාන්තර ගිනි ගන්න පුළුවන්. ඒකට කියන නම ලැව්ගිනි ඇතිවීම. එහෙමත් නැත්නම් සාගරයේ දියවැල් ඇති වෙන්න පුළුවන්. තේරුණා? තුන්වෙනි එක තමයි සාගරය තුල දියවැල් ඇතිවීම. සාගරය තුල දියවැල් ඇතිවීම. දැන් පුතේ සාගරය තුල දියවැල් ඇති වෙන්න හේතුව තමයි අපි ගත්තොත් එහෙම දැන් පෘථිවිය තියෙන්නේ මෙහෙමනම් හොඳට බලා ගන්න. මේ තමයි මැදට කියන්නේ සමකය කියලා. හරිද? එතකොට මේ සූර්ය තාපය සමකයට ලැබෙන්නේ වැඩිපුර. පැහැදිලි? එතකොට මේ සමකය ආසන්නයේ තියෙන මුහුදු ජලය වැඩිපුර රත් වෙනවා. පැහැදිලි? පිට තියෙන ඒවායේ රස්නේ අඩුයි. මේ ඈත තියෙන ජලයේ රස්නේ අඩුයි. පැහැදිලි? ඒ නිසා මොකද වෙන්නේ? මේ රස්නය වැඩි තැන සිට නැත්තම් තාපය වැඩි තැන සිට තාපය අඩු තැනට මේ ජලය මේ මුහුදු ජලය ගලාගෙන යනවා. අපි ඒවට කියන නමක් මොනවා කියලාද? දියවැල් කියලා. මොනවා කියලාද ඒවට කියන්නේ? දියවැල් කියලා. එහෙනම් දියවැල් ඇති වෙන්නේ කාගේ බලපෑම නිසාද? තාපයේ බලපෑම නිසා. තේරුණාද? තාපයේ බලපෑම නිසා. දියම අපි එහෙනම් කොයි විදියටද ඇති වෙන්නේ කියලා සාගරය තුල මහා ගංගාවල් වැනි දියවැල් ඇති වේ. මේවා ඇතිවීමට හේතු වන්නේද තාපයයි. පෘථිවියේ සමකය ආසන්නයේ ඇති සාගර ජලය ද්‍රව ප්‍රදේශවල ඇති සාගර ජලයට වඩා උණුසුමෙන් වැඩි වේ. එවිට උණුසුම් ජල ධාරා ද්‍රව ප්‍රදේශය දෙසටත් සිසිල් ජල ධාරා සමකය දෙසටත් ගලා යයි. ඊට පස්සේ පුතේ වැදගත් කරුණක් කියනවා. පෘථිවි උෂ්ණත්වය ඉහළ යනවලු. මොන වායුව නිදහස් වෙනකොටද? කාබන් ඩයොක්සයිඩ් වායුව. කටහොල්ල මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ්. ඒතර කාබන් ඩයොක්සයිඩ් වායුව පෘථිවි උෂ්ණත්වය ඉහළ යන වායුව. ඉහළ යාමට උදව් කරන වායුව. මම එක ගැන ආයි කියන්න. මේ ටික ලියා ගමු එහෙනම්. හරි පෘථිවි උෂ්ණත්වය ඉහළ දාන වායුවක් කියනවා. හරි පෘථිවි උෂ්ණත්වය ඉහළ දාන වායුවට තමයි පුතේ අපි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා. කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ මොන වෙලාවටද කියලා අපි කල්පනා කරොත් එකක් තමයි පිට වෙනවා මේ එකක් පිට වෙනවා පුතේ ඉන්ධන දහනයේදී වාහනවල ඉන්ධන දහනය වෙනකොට පුතේ හරි වාහනයක ඉන්ධන දහනය සිදු වෙනකොට මේ පිට වෙන දුමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඒක තමයි එක අවස්ථාව. පැහැදිලි? දෙවෙනි අවස්ථාව තමයි අපි වනාන්තර විනාශ කරොත් ගස් කැපලා දැම්මොත් එහෙම මේ වනාන්තර කරපු දේ තමයි කාබන් ඩයොක්සයිඩ් ඇදලා ඔක්සිජන් එළියට දැම්ම. හරි. වනාන්තර කරන දේ පුතාලා දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණයේදී එයා මොකද්ද කර හිටියේ? කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරා. එතකොට ඒක දැන් නවතිනවා. පැහැදිලිද? ඇයි ඒක නවතින්නේ? අපි ගස් කපන නිසා. එතකොටත් පරිසරයේ කවුද වැඩිපුර ඉතුරු වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. ඉතින් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ නරක වායුවක් නෙමෙයි, යකෙක් නෙමෙයි. තේරුණාද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අපේ හොඳම හිතවත් වායුවක්, අපිට හිතකර වායුවක්. හැබැයි වැඩි වුණොත් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ.
මොකද කාබන් ඩයොක්සයිඩ් නැත්තම් ජීවය රැකෙන්නේ නැහැ. උණුසුම ඕන අපිට. අපි වැඩිපුර නිදහස් කරොත් තමයි ප්‍රශ්නේ. එතකොට වෙන්නේ පුතේ අපේ අර ද්‍රව ප්‍රදේශවල තියෙන ලොකු කඳු ඒවට අපි කියනවා ග්ලැසියර් කියලා. මොනවාද ඒවට කියන්නේ? ග්ලැසියර්, අයිස් කඳු. පුතාලා ඔය අයිස් ඒජ් වගේ ෆිල්ම් වල දැකලා ඇතිනේ. ලොකු අයිස් කඳු. ඒවා උෂ්ණත්වය වැඩි වුණු ගමන් දිය වෙලා යනවා. ඒවා ලොකු ජල ප්‍රමාණයක් තියෙනවා. ඒ ජලය අවසානයේට මුහුදට එකතු වෙනවා. එතකොට මුහුදේ ජල මට්ටම වැඩි වෙලා පහත් රටවල් පහත තියෙන රටවල් යට වෙන්න පුළුවන්. මාලදිව ඉන වගේ. ඒ වගේ රටවල් පුතේ යට වෙනවා. ඉතින් අපේ රටත් දූපතක් නේද? අපිටත් කවදා හරි බලපෑමක් එන්න පුළුවන්. මොනවා නිසාද? කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වෙලා උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ග්ලැසියර දිය වෙලා ඒ දිය වෙන වතුර මුහුදට එකතු වෙනවා. දැන් වටේ ගහලා ආවේ. ආයි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ග්ලැසියර දිය වෙලා අවසානයේ මුහුදේ ජල මට්ටම වැඩි වෙනවා. ඉතින් මේ තාපයේ බලපෑම නිසා සිදුවෙන හොඳ දේකුත් තියෙන. ඒ තමයි ජල චක්‍රය. ජලය වාෂ්ප වෙනවා, වලාකුළු හැදෙනවා, ආයි ඝනීභවන වෙලා වර්ෂාව හැදෙනවා. මේක වටේට දුවනවා. අපි ඒකට කියන මොකක් කියලාද? ජල චක්‍රය කියලා. ඒක හොඳ දෙයක්. නිසා තාපයේ හොඳ බලපෑනුත් තියෙන පරිසරය තුළ තාපයේ අහිතකර බලපෑමුත් තියෙනවා. අහිතකර බලපෑම් තුනක් අපි කිව්වා. මොනවාද තුන? එකක් තමයි ලැබුගිනි ඇතිවීම, මුහුදේ දියවැල් ඇතිවීම, ඊට පස්සේ පෘථිවි උෂ්ණත්වය මොන යාමද පුතේ? ඉහළ යෑම. හරි? මුහුදේ දියවැල් ඇතිවීම. අපි දැන් යමු ඊළඟ කොටසට. 4 පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම. පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම මූලික වෙන වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. හරි පුතේ. පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑමෙන් ද්‍රව ප්‍රදේශයේ පවතින අයිස් ජලය බවට පත් වී ඒවා සාගරවලට එකතු වීම සිදුවේ. 2 එවිට මුහුදු මට්ටම ඉහළ ගොස් කුඩා දූපත් ජලයෙන් වැසී යෑම සිදුවේ. මෙතන නම් කරන්න පුතේ මැද තියෙන සමකය A සහ B කියන්නේ පුතේ උණුසුම් ජලයයි සිසිල් ජලය. අර අපි කිව්වේ දියවැල් ඇති වෙනවා කියලා ඒක පෙන්නන්නේ. හරි පුතේ. ඊළඟට තාපය නිසා ඇතිවන හිතකර බලපෑම් ජල චක්‍රය සිදුවීම. එවැගේම පෘථිවිය උෂ්ණත්වය ඉහළ යෑමට මිනිසා සිදු කරන ක්‍රියාකාරකම්. 1 අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය. 2 වනාන්තර එලි කිරීම. ෆොසිල ඉන්ධන කියන්නේ පුතේ පෙට්‍රල් ඩීසල්. දැන් අපි ගැටලු ටික බලමු. කරපු දරුවෝ හරි දාගන්න. වස්තුවක ඇති උණුසුමේ ප්‍රමාණය උෂ්ණත්වයයි. නටන ජලය සහිත බඳුනක් තවදුරටත් ජලය රත් කරන විට උෂ්ණත්වය වෙනස් නොවේ. ජලයේ තාපය ඉවත් යාම නිසා අයිස් ඇදීමට ඉඩ තිබේ. ඝන ද්‍රව්‍යකින් තාපය ඉවත් වන විට එය සංකෝචනය වේ. යකඩ තදින් රත් කරන විට පළමුව රතු පැහැයට හැරෙයි. රසදිය ලෝහය කාම්බර උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතී. සාගර ජලය උෂ්ණත්වය වෙනස් වීමට හේතු වන්නේ දියවැල් ඇතිවීම වේ. ඊළඟ කොටසට යනවා. අපගේ ප්‍රධාන තාප ප්‍රභවය කවුද පුතේ? සූර්යයා. නිවසේදී ආහාර
තාපය භාවිතා වන අවස්ථා 3ක් තව තියෙන්න පුළුවන් කැමැතිවලිය. දුම්රිය මාර්ගවල රේල් පීලි අතර හිඩසක් තබන්නේ ඇයි කියලා අහන පුතේ. රත් වෙනකොට රේල් පීලි දික් වෙනවා. එහෙම වුණොත් දුම්රිය මාර්ගය ඇද වෙලා අනතුරු සිදු වෙන්න පුළුවන්. හරිද? රත් වීමේදී සිදුවන ප්‍රසාරණය නිසා රේල් පීලි දික් වී එකිනෙක ගැටී දුම්රිය මාර්ගයේ ඇදවීම වැළැක්වීමට ඒ අදහස තියෙනවනේ හරි. ඊළඟට පුතේ විදුලි ස්ත්‍රික්කවල තියෙනවා මතක ඇති අපි කිව්වා ද්විලෝහ පටිය. විදුලි ස්ත්‍රික්කයේ තියෙන පුතේ ද්විලෝහ පටිය. මේම නම් විදුලි ස්ත්‍රික්කයේ තියෙන්නේ මතක ඇති මං කිව්වා මේම කොයිල් එකක් තියෙනවා. මෙතන උඩ තියෙන පුතේ පොඩි ලෝහ පටියක්. අපි ඒකට කියන්නේ ද්විලෝහ පටිය කියලා. ඉතින් මෙහෙම තුඩකින් සම්බන්ධ වෙයි. මෙන්න මේ ද්විලෝහ පටිය මම මේ තද කරන මෙන්න මේක රත් වෙනකොට පොඩ්ඩක් ඈත් වෙනවා මෙතන. එතකොට විසන්ධි වෙනවා. ඒක ස්විච්යක් විදියට ක්‍රියාත්මක වෙනවා අයන් එකේ. අපි ඒකට කියන්නේ ද්විලෝහ පටිය කියලා. විදුලි ස්ත්‍රික්ක උපකරණවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දෙන ලද උෂ්ණත්ව වෙනසකදී අසමාන ප්‍රමාණවලින් ප්‍රසාරණය වන ලෝහ වර්ග දෙකකින් සෑදූ ද්විලෝහ පටි භාවිතා වේ. ඉවරයි පුතේ. ඊට පස්සේ අවසාන කොටස ඉන්ධන දහනයෙන් තාපය ලබාගත හැකිය. අපගේ ප්‍රධාන තාප ප්‍රභවය සූර්යයා වේ. විදුලිය උත්පාදනය කිරීම සඳහා තාපය යොදාගත හැක. විද්‍යුත් ශක්තියෙන් තාපය ලබාගත හැකිය. ද්‍රව්‍යවල උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාමට හේතු වන්නේ තාපයයි. ද්‍රව්‍ය වස්තු ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීමට හේතු වන්නේ තාපයයි. තාපය නිසා අවස්ථා විපර්යාස ඇති වේ. තාප ශක්තිය ද්‍රව්‍යවල ගුණ කෙරෙහි බලපායි. තාපය නිසා ද්‍රව්‍යවල වර්ණ විපර්යාස ඇති වේ. තාපය ඵලදායී ලෙස සහ ආරක්ෂාකාරී ලෙස භාවිතා කළ යුතුය. හරිනම් හරි දාගන්න පුතේ.